සම්බුද්දස්ස නමෝ තස් භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස තුන් ලෝකාග්‍ර විතරාගී ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදු පියාණන් වහන්සේට පාද නමස්කාර වේවා. සියලු බුදු පියාණන් වහන්සේලාට පාද නමස්කාර වේවා. අපි මේ සූදානම් වෙන්නේ බොහොම අති දුර්ලභ ලෝකේ වටිනම දේ සම්බුද්ධ වචනය අපේ ජීවිතය තුල තියෙනවද නැද්ද? තිබෙනවා නම් කොපමණ අපි භාවිතා කරනවද? නැතිනම් මොනවා කළ යුතුද අපි කියලා අපි ධර්ම ශ්‍රවණය තුලින් අවබෝධ කරගන්න උත්සාහ කිරීමට ධර්ම ශ්‍රවණය කරන්න සෝදානම් වෙන්නේ මේ ධර්ම වචනය තුන් ලෝකෙටම මිසක් කෙනෙකුට නෙවෙයි. කෙනෙකු සඳහා කියා පණවන්නේ නැති තුන් ලෝකෙටම දේශනා කර දහම් කරුණක් මම මේ කතා කරන්නේ බුදුන් වහන්සේගේ ශ්‍රී සද්ධර්මය. බුදුන් වහන්සේ ලෝකේ පහළ වෙද්දී සිතුවත් බෝධිසත්වයෝ ගිහිගේ හත ඇරලා සංසාර කතරෙන් ඈතර වෙලා බුදුන් ඒ කියන්නේ සම්මා සම්බුද්ධත්වයටපත් වෙලා ඒ සසර කතර නිමා කරන හැටි හොයාගෙන ඒ ශ්‍රී සද්ධර්මය අවබෝධ කරගෙන මහා පතල කරුණාවෙන් ලෝකෙ දිස බලලා ලෝකය ගැන හිතුව ලෝකෙටත් මේක කියන්න ඕන. තමන් වහන්සේට මේක බැරෑරුම් කියලා තේරුණා. මේක එකපාරට තේරෙන දෙයක් නෙවෙයි. මිනිහගේ හිත වැඩ කරන්නේ බාහිරයට. සිත තුළ තියෙන දේක් දකින්න සිත තුළ ශක්තිය නැති. උන්වහන්සේ එහෙම හිතනකොට සමම්පති මහා බ්‍රහ්මයන් වහන්සේ එදත් අපි ගැන කරුණාව දක්වපු අදත් අපි ගැන ශාසනික කරුණාව දක්වන සමම්පති මහා බ්‍රහ්මයන් වහන්සේ සම්මා සම්බුදු පියාණන් වහන්සේට ආරාධනා කරා තුන් ලෝක සතුන් වහන්සේ පහළ වෙනතුරු බලා සිටිනවා කියලා. එතෙන් තමයි උන්වහන්සේට මේ ලෝක ගැන දිහා බලන්න සිත ආවේ. බුදු වුණාම එහෙමයි හැටි. ඕනම කෙනෙකුට නිකලස් භාවය ආවම මොකක්වත් හිතට එන්නේ නැහැ ඇත්තටම. එන්නේ සාමාන්‍ය රූපස්කන්ධ ඇති වෙනව නැති වෙනව. උදේවා ඥානෙ ඕවා පහළ වෙනවා එච්චරයි. ඥානෙ එහාට හිතෙන්නේ නැහැ. එතකොට ලෝක ගැන හිතන එක වෙනම කරන්න ඕන දෙයක්. අන්න එහෙම උන්වහන්සේ හිතන්න ගත්තේ අපි ගැන සමම්පති මහා බ්‍රහ්මන්ගේ ආරාධනෙත් එක්ක. ඒ වෙලාවේ උන්වහන්සේ ලෝක දිහා බැලුවම දැක්ක ලෝක මිනිස්සු මැරෙන අය. මේ ඔක්කොම මැරෙන අය. මරණ ඉක්මවල නැහැ. මැරෙනවා නම් මරණය මොනතරම් දුකක්ද කියලා සම්මා සම්බුදුන් වහන්සේට පෙනුණා. ඒක තමයි මහා කරුණාව කිව්වේ. ඒ වෙලාවේ උන්වහන්සේට පුදුම සෙනෙහසක් මිනිස්සු ගැන ආවේ. මේ තුන් ලෝක මරණය සම්බන්ධ මරණ දුක සම්බන්ධ එදා ගිහිගෙන් නික්ම යන උදව් වුණු මරණය දැකපු තමන් විසින් සතර පෙරමිති වශයෙන් බෝසත් ආත්මයේ අවසාන වරට දැකපු නිමිති හතර ලෙඩෙක් මහල්ලෙක් මලකඳක් කියන මේ හතරේදී මරණය කෙරෙහි අධික කලකිරෙන උන්වහන්සේ ඒ කලකිරීම මහ වීරයක් කරගත්ත මේ සසරින් ගැලවෙන්න. එතකොට මේ මරණය දැකපු මරණ ගැන අවබෝධ කරගත්ත එදා සිද්ධාර්ථ මහ බෝසතාණන් වහන්සේ බුදු වෙලා මේ ලෝකෙ මිනිස්සු දිහා බලලා හිතුවා මේ මැරෙන අය කොච්චර රැඟපෑවත් දැඟලුවත් අවසානයේ මැරෙන. මරණින් මතු මහා දුගතියකට යනවා. උන්වහන්සේ මේවා දකිනවා. මේ දුගතිය මේ ජීවත් වෙද්දී හදා ගන්නවා. දුගතිය ඉන්න කාලේ දීර්ඝ කර ගන්නවා. මේ වගේ මනුස්සාත්මකට එන්න තියෙන පාර වහන, නිවන් දකින්න තියෙන පාර වහ ගන්නවා. මේ ඔක්කොම අකුසල් කියලා දැක්කා. අන්න ඒ වෙලාවේ උන්වහන්සේගේ හිතට ආව පුදුමාකාර කරුණාවක්. ඒකට කිව්ව මහා කරුණාව. ඒක කාටවත් දෙන්නේ නැහැ බුදුවරයෙකුට ලෞතර සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුට විතරයි. ඉතින් බුදුන් වහන්සේ එදා තීරණය කරා ලෝකයේ උදෙසා දහම් දෙසන්න මුලින්ම පස්සක තවුස හම්බුනේ. ඔබට මතක ඇති. ඊට පස්සේ බද්ද වගේ කුමාරවරු. නේද? ওই විදිහට බුදුන් වහන්සේ උරුවෙල් කාශ්‍යපල මෙල්ල කරගෙන මේ ශාසනය පිහිටවගෙන ගියා. මොනවද දේශනා කරේ? ඔවුන් රහත් වෙන මොනවද අහලා තිබ්බේ? අපි එතනටයි නොරවටි අවබෝධ කරගන්න ඕන ටික. උන්වහන්සේ දේශනා කරන අපි ජීවත් වෙන ක්‍රමය තුල අපේ සසර තියෙනවා. අපි ජීවත් වෙන ක්‍රමය තුල අපේ මරණය තියෙනවා. අපි ජීවත් වෙන ක්‍රමය තුල මැරෙලා නැවත උපදින හේතුව තියෙනවා. කියලා උන්වහන්සේ දකිනවා. හැබැයි අපි දන්නේ නැහැ. අපි මේ කතා කරන වචනය තුල තියෙන කෙලෙස්. අපි ලෝකෙ දිහා බලනකොට ඒ බලන ඇස්පිල්ලම් ගහන ශරණයක් තුල කෙලෙස් තියෙනවා. හැබැයි අපිට පේන්නේ නැහැ. කෙලෙස් මුල් වෙලා තමයි මේ ජීවිතේ පවතින්නේ.
කෙලෙස් එන්න බලවත් වෙනවා. අපි මේක ඇසුරු කරන සංකල්ප ඇසුරු කරන්න බලවත් වෙන්නේ කෙලෙස්. කෙලෙස් ඇසුරු කරන්න අපි සතර අපායට යන එක ඉක්මන් වෙනවා සහ බලවත් වෙනවා, කාලය වශයෙන් දික් වෙනවා. මේක බුදුවගේ සම්මා සම්බුදුන් වහන්සේ කෙනෙක් දකින පුදුම සත්‍යයක්. ඒ වෙලේ පුදුම වේගයක් දෙන බුදුන් වහන්සේ කෙනෙකුට මේ ලෝකේ ගලවන්න ඕන කියලා. මේ ලෝකයේ මේක කොහොම හරි මේක කියලා ගලවන්න ඕන කියලා අන්න එහෙම හිතලා තමයි පස්සක දවස හම්බෝලේ වෙන්නේ. ඒ හම්බෙලා කිව්වේ මොකද්ද? අපි ඉන්නේ හැටි, අපි ජීවත් වෙන ක්‍රමයේ ඉස්සෙල්ලා කිව්වා. අපි ඉන්නේ කාමයේ සැපක් කොට. අපි කාමයේ කියලා කියන්නේ අපේ හිතට පහළ වෙන අදහස. සංකල්පයට තමයි කාම සංකල්ප කියන්නේ. ඒ සංකල්ප ඇතුළේ තියෙන රූපයක්. එතකොට රූපේ තමයි කාම කිව්වේ, රූපකාම, ශබ්දකාම. ශබ්දය අපේ හිතට එනකොට ඒ ශබ්දය ගැන තියෙන කාමය කියන්නේ හැඟීම. හැඟීමට ඇලීම තණ්හාව. හැඟීමේ මත්වීම රාගය. මේ ඔක්කොම හිතේ සංකල්පයත් එක්ක පහළ වෙනවා. මිනිස්සුන්ට හිතා ගන්න බෑ. සමහර සිතුවිලි ඊටාම සියුම්ව පහළ වෙනවා. සියුම්ව පහළ වෙන එකේ සියුම් ලෙස සූක්ෂම ලෙස අර කෙලස් තුන තියෙනවා. රාග දේශ මොහ අකුසල තියෙනවා. රළු එකේ රළුව තියෙනවා. දරුණු එකේ දරුණු විදියට තියෙනවා. හැබැයි දරුණු එකෙන්වත් අඳුරන්න බෑ. දරුණු එකෙන් අඳුරන්න බැරි කෙනාට කොහොමද සියුම් එකේ කොහොමවත් අඳුරන්න බෑ. බුදුවරයෙක් ලෝකෙට දේශනා කරන අපි ජීවත් වෙන හැටි. ජීවත් වෙන එක තියෙන ක්‍රමයේම කියන පස්සක දවසන්ට පළමුවම කාමේසු කාම සුඛ අපි ඉන්නේ. අපිට එන අදහස වරදක් කියලා අපි නොදක ඉන්න එක නිවැරදි කියලා හිතන්නේ. නිවැරදි කියලා හිතන තමයි කාමේසු කාම සුඛ කියන්නේ. ඒක යෝගයක්. යෝගයක් කියන්නේ අපි නොකරන දෙයක්. අපිට ලැබෙන හේතුඵලයක්. එහෙම නැත්තම් දඩුවමක්. විපාකයක්. යෝගෝ කියලා දේශනා කරන්නේ කාමේසු කාම සුකල්ලිකාන යෝගෝ. ඒක යෝගයක්. ඕක යෝග ග්‍රන්ථ. ඒතර ඕ යෝගයක් කියලා කියන්නේ පහළ වෙන දෙයක්. අනාත්ම දෙයක්. මම නොවන දෙයක්. මගේ නොවන දෙයක්. මේ යෝගේ අන්න එතන ඉඳලා උන්වහන්සේ කියනවා මේ යෝගය තියෙන්නේ ඊටම පහත් මට්ටමක. හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ පහත් මට්ටම. අපි මේ කෙනෙක් වැරදි කරු කියලා හිතා හිටියොත් මම ඔහුට විරුද්ධ වෙලා. ඔහුගේ පසුපස එලවන්න මගේ ඇඟේ රූප කලාප සංකල්ප චේතනාව සකස් වෙලා. කවදා හරි මේ සසරේ මම්ම ගැලවෙන තුරු මම ඔහු පාරේ එලවනවා. මං එලවන්නේ එක සංකල්පයකින් එකම සංසාර චක්‍රයක් ඒක. සංකල්ප දෙකම සංසාර චක්‍ර දෙක. එතකොට මම ඔහු ගැන හිතාගෙන ඉන්න දේ කියන්නේ මම සංසාරේ ඔහු පසුපස යනවා. ඔහු දරුණු සතෙක් වුණු කල මම දුබල සතෙක් වුණු කල ඔහු මාව වකනවා. මං ඔහු පස්සේ යන නිසා. කර්මය අනිත් පැත්තට වැඩ. අය ඔහුත් එක්කනේ මං ගැටුනේ. මේක ඉවර වෙන්නේ නැහැ. ඊට පස්සේ ආදී මම ප්‍රබල වුණු කල මම ඔහුව සපා කරනවා. මම ප්‍රේතෙක් නම් ඔහු දුබල ප්‍රේතෙක් නම් අය ප්‍රේතයාගේ මම පලි ගන්නවා. මම යකෙක් නම් මම දරුණු යකෙක් නම් දුබල යකාගෙන් මම පලි ගන්නවා. මේක කවදාවත් තැනකදී ඉවර වෙන එකක් නෙවෙයි. මේක ධර්මතාවක්. මේක සිද්ධ වෙන දෙයක්. ඒකයි යෝගෝ කියන්නේ. ඒක හීන දෙයක් පහක් දෙයක්. ඒක ඇසුරු නොකළ යුතු දෙයක්. මේක මම නොකරන දෙයක් කියලා හේතු ඵලයක් කියන එකයි යෝගෝ කියන්නේ. හේතු නිසා හටගත්ත දෙයක්. හීනෝ ගම්මෝ පෝතුච්චනිකෝ මේ හීන දෙයක් පහක් දෙයක් පහළ වෙන දෙයක්. පෝතුච්චනිකෝ කියන්නේ පහළ වෙන දෙයක් කියන එකයි. අනරියෝ උතුමන්ගේ මග නෙවෙයි පහත් අයගේ මග. අනාර්ය මග. අනරියෝ අනත්ත් සංහිතෝ අනාර්ථ සහිත විපාක සහිත දෙයක්. මේ පදෙන් කොච්චර දෙයක් විග්‍රහයක් තියෙනවද? අනාර්ය දෙයක් පහත් දෙයක් තුච්ඡ දෙයක් හේතු නිසා සකස් වූ දෙයක් මම නොවන දෙයක් මගේ නොවන දෙයක් මගේ ආත්මේ නොවන දෙයක්. යෝගයක් පහත් දෙයක් අනාර්ය අනාර්ය දෙයක් උතුමන්ගේ මග නෙවෙයි පහත් අයගේ මග. ඉතින් බලන්න අම්මා මතක් වෙනවා මැරෙන දුවට රූපකාම රූපෙට ඇලීම කාමය. එයා අම්මා ගැන හිතන එක සැපක් ඒ වෙලාවේ. අම්මා ගැන හිතන එක දුකක් වෙලා නෑ. දුක කියලා දැක්කනම් දුකෙන් නිදහස්. භවෙන් නිදහස්. නමුත් මේක දුකක් කියලා නෙවෙයි ගත්තේ. ඒ ඇසුරු කරනවටයි කාමේසු කාම සුඛ කියන්නේ. ඇසුරු කරා. මරණ මොහොතේ ඇසුරු කරේ. ඒකෙම තියෙන නැවත උපදින හේතුව ඒකයි විභව තණ්හාව කියන්නේ. මේ කාම තණ්හාව කියන්නේ මේ කාමයට තණ්හා කරොත් රූපෙට ඇලුනොත් ඒකේ තියෙන නැවත උපදින හේතුව. භව තණ්හාව කියන්නේ විඳිනවට.
ඒ මොහොතේ හිතට ආපු එක අසුරු කරනවා විඳිනවා නැවත උපදින්න හේතු වශයෙන් තියෙනවා. භවයේ තණ්හාව කියන්නේ මුළු සංසාර චක්‍රෙට මේක එකතු වෙනවා. විභවය කියන්නේ නැවත උපදින්න හේතුවක් වෙනවා. මේ ඔක්කොම තියෙනවා කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා. කාම තණ්හා අසුරු කිරීම, භව තණ්හා සංසාර චක්‍රෙට මේක බැඳීම, විභව තණ්හා නැවත පහළ වෙන්න හේතු වෙන ධර්ම. නැවත යා උපදින ගෙබ්බෙක් වෙලා. හිතන්න කොච්චර සෝචනීයද කියලා. මේක දන්නවා නම් මේක අසුරු කරයිද? තනි පදයේ ඇතුලේ මොනතරම් ධර්ම කරුණු ටිකක් විස්තර වෙනවද? තනි පදෙන් ගත්තේ වුන්ට තේරෙන්න නිසා. ඒක නිසා තමයි පස්සේ කාලෙක බුදුන් වහන්සේ සාරිපුත්ත මහරහතන් වහන්සේට කිව්වේ මේ ධම්මචක්කපවත්තන සූත්‍රය මේ කෙටියෙන් කිව් මහා සාරාංශ අන්තර්ගත කොට ඇති මේ ධම්මචක්කපවත්තන සූත්‍රය විග්‍රහ කොට කියන්න කියලා සත්‍ය විභංග සූත්‍රය පණවන්න කියලා බුදුන් වහන්සේ අහගෙන හිටියා. ආදේශන ආචික්කන අපඤ්ඤපන විභචනා කියලා බුදුන් වහන්සේ සරියුත් මහ රහතන් වහන්සේට කිව්වේ මේ සූත්‍රය විග්‍රහ කොට සරල කොට කාණ්ඩ කොට ලෝකයාගේ හිතසුව පිණිස දේශනා කරන්න කියලා. ඒ කියන්නේ මේක මේ එහෙනම් ඔබ හිතන්න තනි පදයක ගොඩක් අර්ථ තියෙනවා. අර්ථය මතුවෙන්න ජීවිතෙන් බලන්න. හීනෝ ගම්මෝ පොතුචානිකෝ අනරියෝ මේක ඉවර වෙන්නේ නැහැ. ඔබ දැන් මීට ළමා කාලේ හිතුව හතුරෙක් කියලා කෙනෙක් ඉවරද දැන් ඒක? ඒ දැන් ඉවර වුණාද? මං අහන්නේ ඒක. ඔබෙන් බලන්න මොනතරම් ඇත්තක්ද බුදුහාමුදුරනේ. ඔබ වහන්සේට මේ මල් ටිකක් පූජා කරලා මදි. මේකත් පර වෙන දෙයක්. නේද? ඔබ වහන්සේට පූජා කරන්න අපිට දෙයක් නෑ ඇත්තට. බැලුවම ඔබ වහන්සේ කරපු සේවයට කරන්න කෙලෙහිගුණ සලකන ක්‍රමයක් නෑ. කරන්න තියෙන එකම කෘතිගුණ සැලකීම අපි මේක අසසසෙන් ගැලවෙන එක විතරයි. උන්වහන්සේ ආවේ ඒක කරන්න නිසා අපි මොනවා කරත් සැලකීමක් නෙමෙයි බුදුන් වහන්සේට. අපි බුදුන් වහන්සේට ගරු කළා වෙන්නේ සංසාර කතරෙන් ඈතර වුණු දවසට. බුදුහාමුදුර සරණ ගියා වෙන්නේ. තාම අපි නොයන අපිරිසක්. අපිට දැනට කරන්න පුළුවන් දේ නිසා අපි මල් ටිකක් පූජා කරා. දෙවියන්ට ආරාධනා කරා. දෙවියොත් ඇවිල්ලා අහන්නේ. සමහර දෙවියෝ ආරාධනා කරොත් එන්නේ නැහැ. එන්න බැරි දෙවියෝ ඉන්නවා. මම ඒ ඔක්කොටම බුදුන් වහන්සේගේ දරුවෝ ඔක්කොම. බුදුහාමුදුර සරණ කවදා හරි යන අය. අද නොතේරුණොත් අදහලා ශ්‍රද්ධාව විදිහට කවදා හරි බුද්ධ ශාසනයක දෙවියෝ ගොඩ යයි. තේරුණා? එතකොට හීනෝ ගම්ම පෝතුච්චනිකෝ අනරියෝ අනත සංගීතෝ කියලා බුදුහාමුදුරුවෝ පෙන්නන මහණෙනි නුඹලා මේ රූපෙට ඇලීම නිසා සංකල්පෙට ඇලීම නිසා මෙන්න මේ දඩුවම උඹලා ලබනවා. යෝචායන්. මොකක්ද ඒ දඩුවම? අත්ත කිල මතාණු යෝගෝ දුක්ඛ. නුඹලා මේ උත්තරීතරත් නැති කරගත්තා. නුඹලා ඒ කියන්නේ පහත් මට්ටමට වැටුණා කියන එකම තමයි. උතුම් බව. අත්ය අර්ථය නිවන සෙනසිල්ල සුවදායක බව නැති කරගත්තා. බලන්න ඇත්තද කියලා. යමකට ආස කෙනා සහනෙන්ද අසහනෙන් දින්නේ. තරහට ආස කෙනා අසහනෙන්ද අසහනෙන් දින්නේ. මත්පැන් වලට ආස කෙනා සහනෙන්ද අසහනෙන් දින්නේ. බොන්න පෙරත් බිව්වම. බලන්න බුදුහාමුදුරුවෝ දේශනා කරු දහමේ සත්‍ය. නේද? අත්ත කියලා මතාණ යෝගෝ දුක්ඛෝ. ඒක තමයි දුක. එතකොට මේ කාමයේ නිසා දුක පේන්නේ දුක වැහිලා තියෙන්නේ. ඒකට කියන්නේ අවිද්‍යාව. මෙතන තියෙන පටිච්චසමුප්පාදෙ. තෝරන්න දන්න කෙනා විතරයි මේක තෝරන්න දන්නේ. අනිත් මිනිහා දන්නේ පද දෙකක් මෙතන ඇයිට තියෙන්නේ. මේ තියෙන අවිද්‍යාව. මොකද අවිද්‍යාව කියන්නේ? සංසාරේ දුක නොතේරෙන එක චතුරාර්ය සත්‍ය අවබෝධ නැති එක. එහෙනම් චතුරාර්ය සත්‍ය කියන්නේ දුක අවබෝධ එක. එහෙනම් අපි වැටුනේ කාමයේ නිසා, සංකල්ප ඇසුරු කිරීම නිසා. නිවන නැති වුණා නම්, නිවන නැති වුණේ මොකක් නිසාද? කාමයේ නිසා නම්. නිවන නැති වෙන හේතුව පේන්නේ නැති එකට තමයි අවිද්‍යාව කියන්නේ. පටිච්චසමුප්පාදේ දේශනා කරේ පටිච්චසමුප්පාද අපිට අදාළ කොටස බුදු වෙන්න අදාළ කොටස උන්වහන්සේ පටිච්චසමුප්පාදේ අවිද්‍යාව ඉඳලා ජරා මරණම් දක්වා උන්වහන්සේ දැකපු කොටස බුදු වෙන්න අවශ්‍ය උන්වහන්සේ බුදු වුණු ආකාරය අපිට ඕන කොටස මේ කියන්නේ. අපි ඒක පාඩම් කරා කියලා නිවන් දකින්නේ නැහැ. මේ පද 12 පාඩම් කරා. පුළුවන් අය ඇති ඒක අවබෝධ කරගන්න හැබැයි ඉපදිලා නැහැ අය තාම. ස්ථිරයි. ඒ බුදු වෙන අය. ඒට විතරයි මේකයි. බුදුහාමුදුරුවෝ කොතරම් කිව්වනේ සාරිපුත්ත මේ අවබෝධ කරගන්න නිවන් දැක්ක කියලා. බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කිය ආනන්දේ සිකී බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය අවබෝධ කරන් බුදු වුණා. වෙස්සපු බුදුන් වහන්සේ පටිච්චසමුප්පාදය අවබෝධ කරන් බුදු වුණා. කකුසඳ බුදුන් වහන්සේ කොණාගම කාශ්‍යප ඒ වගේමයි ගෞතමයන් කියලා බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට මේ සූත්‍ර සය බුදුන් වහන්සේලා ගැන දේශනා කරා. ඒ කියන්නේ බුද්ධ පරම්පරාවේ දෙයක්. ඔබ තීරණය කරන්න මේක. පද පාඩම් කරන්න උගන්වන්නේ නැහැ බුදුන් වහන්සේ. ඔබ ජීවිතෙන් දකින්න. එහෙනම් ඔබට යම් කෙනෙක් ගැන තරහක් ආවොත්, කෝපයක් ආවොත්, ඔබ කෝපය වරදක් කියලා නොදැක්කොත්, ඔබ කෝපේ අයිතිකාරයා.
කෝපේ අයිතිකාරය කියන්නේ විකෘති අයිතිකාරයා. පාපේ අයිතිකාරයා, අකුසලයේ අයිතිකාරයා. ඔබ දන්නේ ඒක මේක දුක කියලා දන්නේ නැහැ. එතන තියෙන අවිද්‍යාව. අවිද්‍යාව නිසා අයිති වෙන්නේ මේ දුක. ජරා මරණ දුක. ඔබ නැවත එයා පසුපස හඹා යන්න උපදිනවමයි. මේක කර්මපතයක් ගැන කියන්නේ. එක අකුරක් එකක්මයි ඊළඟ එක නෙවීමයි. එක කියන ඉලක්කම දෙක නොවීමයි. එක වෙන එකක්මයි. දෙක වෙන එකක්මයි. එක කවදාවත් එක දෙකක් වෙන්නේ නැහැ. දෙක එකක් වෙන්නේ නැහැමයි. ඒ වගේමයි එකවරක් ඔබ බැන්නොත් ඒක එක කර්ම විපාක සිතක්. ආයි බැන්නොත් ඒක වෙනම සිතක්. ඒක තව කර්මපතයක්. මේව තේරුම් ගත්ත අය උපන්තරින් අයින් කරන එක අපමාදේන සම්පාදේත කිව්වේ දෙකක් තුනක් කියන්නේ වෙන වෙනම කර්මපත. මේක තේරුම් ගන්න අමාරුයි මේ ලෝකේ ප්‍රත්‍යක්ෂණයන්ට. ප්‍රත්‍යක්ෂණකෝ මොක්කොම. මේක තේරෙන පිරිස ඉන්නවනම් තේරෙන බව මතුවේ. ඔව්නේ. හරක කියලා කෙනෙකුට බැන්න මේක කර්මපතයක්. බූරුව කොහොම තව කර්මපතයක්. එක වාක්‍යයක් එක කර්මපතයක්. එක සංසාර පුරුද්දක්. බුදුන් මේ කවද ගැලවෙන්නද මෙහෙම බැලුවම අපි කරපු පව් ටික. මේව බැලුවාම අනේ මහා දුරකින් වලාකුලකින් පොඩි එළියක් දෙන හඳ වගේ. අර වලාකුලෙන් මිදී ලෝකෙට එළිය දෙන පුරහඳසේ බබලෙනවා කිව්වා. බුදුහාමුදුරුවෝ මතක් කරුවා අඟුලිමාල මහ පව් කරන් ඇවිල්ලා බුදුහාමුදුරුවෝ අවබෝධ කරගත්තම අඟුලිමාලට පුදුම සතුටක් ආවේ. සතුට ලෝකෙ තිබුණේ බුදුහාමුදුරුවෝ ගාව විතරයි. බුද්ධ වචනේ විතරයි. මේ හැම එකම මතක තියාගන්න ඕන. කිසි කෙනෙකුට ගැලවීමක් නැත බුද්ධ වචනෙන් තොරව. එහෙනම් කාමසුකල්ලිකාණ යෝග කියන්නේ මොකද්ද? ඔබේ හිතට පහළ වෙන සංකල්පයත් එයට ඇලීමත් ඒක ඔබ කරන දෙයක් නෙවෙයි. ඒක යෝගයක් කියන්නේ හේතුඵල ධමයක්. ඒක පහළ වෙන ධර්මතාවක්. ඒක නොපෙනෙන කවිද්‍යාව. ඒක දුක කියලා නොපෙනෙන එක චතුරාර්ය සත්‍ය නොදන්න කම. එහෙම නැත්නම් ඒකට කියන්නේ වචනේ අවිද්‍යාව. ඔබට ඒක පේනව නම් දුක කියලා පේනවා. ඔබ අවිද්‍යාවෙන් මේ මොහොතට මිදිලා. ඊළඟ මොහොතේ එන සිතෙන් ඒකනුම් මිදෙන්න ඕන. ඒකත් අවිද්‍යාවෙන් මිදව ගන්න ඕන. මිනිහෙන් කල් ගහනවා මට එකකින් අයින් වෙලා ආයෙත් මැදට වෙනවා. දැන් ඒක මොකද? පළවෙනි එකෙන් අයින් වුණා දෙවෙනි එකෙන් අයින් වෙන්න ඕනේ නැහැ. මොකද වෙන්නේ? ඔළුවේ කෑල්ලක් අතිතුරු වෙන්නේ නැහැ. දෙවෙනි ගල වදිනවා. ඒ වගේ තමයි හැම සිතක්ම සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. මේ සියලුම ක්‍රියාසිත වලින් දැක මේවා අනාත්ම දේවල් කියලා මෙනෙහි කරනකොට ඔබ ඒකෙන් මිදුණමයි. මෙනෙහි කිරීමයි මිදීම කියන්නේ. මෙනෙහි කරනවා කියන්නේ දැක්ක කියන එකයි. දැක්ක කියන්නේ මිදුණ කියන එකයි. මිදුණ කියන්නේ බුදුහාමුදුර සරණ ගියා කියන එක. යෝචායන් අත්තිකිලමතාන යෝග දුක්ඛෝ. එහෙනම් ඔබ මේ දුකට වැටුනේ. දුක් විඳිනවා කියන්නේ භවයේ ඉපදෙන එක. මොනවද ලැබෙන දුක? ජාති ජරා ව්‍යාධි මරණ. ප්‍රිය විප්‍රයෝග අප්‍රිය සංපයෝග දුක්. ඒක චතුරාර්ය සත්‍ය පෙන්නන්නේ දුක කියන්නේ මනුස්ස ලෝකෙ ඉපදිලා අපි. ඉපදිනු ගමන් ළමයා දවසක් වයසයි කියන්නේ දවසක් වයසට ගිහිල්ලා. අපි කිව්වේ දැන් මේ ළමහා වයසට එනවා. ළමහා වයසනේ වයසට ගිහිල්ලා. තේරුණා කියන්නේ? දැන් මේ ළමයට පළවෙනි බර්ත්ඩේද මොකක්ද කියලා සමරන්නේ බර්ත්ඩේ නෙවෙයි නා කියලා වවුරුද්දකින්. ඉතින් අපි කියනවා මේ බර්ත්ඩේ එකකින් අර ඊටි පන්දම් පිබලා අපි දන්නේ නැහනේ මේව බුදුහාමුදුරුවෝ දේශනා කරලා දහම අපිට උගන්වලා නැහනේ කවුරුවත් ඉගන්නුවේ නැහැ. අපිට හැමෝම උගන්වන්නේ කේක් කාපියව කියලා ඊටි පන්දම් ගහපියව නිවපියව පිහිය තියලා කපලා කෙල ගහලා ෆූෆ් ගාලා පිඹලා කෙල ටිකත් එක්ක කන්න කියලා. අනිත් අයට කන්න. ඉතින් මොකද අනිත් මිනිස්සු කෙල ගැහුවා මේ පිටපත්වල. අපි ඒව කහලා පුරුදු කේක්. අවුරුද්දකින් නාකි වෙච්ච එක සමරන ලස්සන. අවුරුද්දකින් මරන්න කිට්ටු වෙච්ච එක සමරන ලස්සන. මේ යුබිලි ගන්නවා. යුබිලි නෙමෙයි. හැමිලිය ගන්න තිබුණේ. යුබිලි ඊළඟට බාග යුබිලි 25. අර යුබිලිලු රිදී යුබිලිලු. ඉගෙන වැට උඩට ඇවිල්ලා දැන් එතනින් එහා වැටක් නැහැ. දැන් අනිත් පැත්තට වැටෙන්න තියෙන්නේ. එතනින් පස්සෙන් ඉවරම තමයි. 50න් පස්සේ 51 දී ඉන්නේ 50 ගෙනත් නෙමෙයි එතෙන් දෙන්නත් බෑ සමරන්න කේක් එක කපන්න අත වේවුලනවා. 60 70 වෙනකොට කේක් කපන්න ඉතුරු වෙන්නේ නැහැ ඇයිට. කේක් කෑල්ල කටේ තිබ්බත් ගිල ගන්න බෑ. බටේ ගහලා වතුර බොන්නත් බෑ. උගුරින් යටටම බටේ දානවා කෑ ගහද්දි. ඒ මැරෙන්න කැමතිනේ. කවුද මැරෙන්න කැමති? ලෙඩ ඇදේ පණුව ගහලා හරි ඉන්න කැමති. මේක තමයි බුදුන් වහන්සේ දේශනා කරේ. ජාති ජරා ව්‍යාධි මරණ මේ අපිට එන ටික ඉස්සරහට. මේවා දැම්ම මෙනෙහි කරාම තමයි කෙනෙක් නිහතමානී කෙනෙක් වෙන්නේ.
ඒකයි මරණානුස්සතිය වඩනකොට එයයි නිවනට පරිසරය යාතුල හැදෙන්න උදව් වෙන ධර්මතාවක් මරණානුස්සතිය. මරණානුස්සතිය නිවන් දකින්න මාර්ගෙ නෙවෙයි. එහෙනම් මරණය දැක්කම බුදු වෙනවනේ නෑ. මරණය දැක්කම මාර්ග හොයන්න පෙළඹුණා. තේරුණාද? මරණය දැක්කම කලකිරුණා අපි මැරෙනව නේද කියලා. සසරේ බය දැනුණා. එහෙනම් ඔබ සසරෙන් ගැලවෙන්න උදව් වෙන උපකාරකයට සහායන දෙන සමත භාවනාවක් මරණානුස්සතිය. මරණය සමත කොට සිටින විදිහ මේ මහා සතිපට්ඨාන සූත්‍රයේ මරණානුස්සතිය. නවසීවතික බබ්බු. හොඳට තේරුම් ගන්න මේ ටික. මේ කියන්නේ තුන් ලෝකෙටම ඔබට විතරයි. මේක අහන් ඉන්න සියලු අයට නොපෙනෙන අහන් ඉන්නයි පේන්නේ නැති නිසා අපි තර්ක කරන්න කතා කරන්න ඕනේ නැහැ. ඒ අයටත් එක්ක මේ කියන්නේ. මේ සසරේ ඉන්නේ කවුරුද? ඔබ කනකම් සැප දැනෙනව කන මොහොතේ කිල්ලමත් දැනෙනවද රහ? දැනෙන්නේ. සියල්ල අනිත්‍යයි. එතනම අනිත්‍ය තිබ්බා. හපනකම් දැනෙනවා කියන්නේ ඔබට දැනෙනවද දැනෙන බව ධර්මතාවයක්ද? ස්පර්ශය නිසා, කටේ විකන නිසා, දිවට දැනෙන නිසා මේ මොහොතට තියෙන මොහොතේ දැනෙන නිසා ගිල්ලම නොදැනෙන නිසා අනිත්‍යයි. හරි හොඳ රහදේ කොච්චර වෙලා වික ඉන්න ආසේ බත් ටිකක් කරන් රහයි කියලා විනාඩි 5ක් කපනවද අර බත් කට. බත් කටට එන්නේ එකතු වෙන්නේ මොනවයි අපේ? ඊයා. ෂික්. බේරෙනව කටින් ඊළඟට. ඒ කියන්නේ බේරෙන්න ඉස්සෙල්ලා ගිලින්නේ. ඊවට තරහ වෙන්න එපා. මේව අහන්න අකමැති වුණාට අකමැති දේ තමයි අහන්න ඕනේ. දැන් උන රහ බත් කටක් කරන් හපනවා. රහ තියෙන නිසා හපනවා. කොච්චර හපායි. මේක ඊළඟට බේරෙන්නේ බත් නෙවි. සෙම වයිටහ කියන්නේ. ඒක බේරෙන එක පේන නිසා ගිලලා දාලා ඊළ කටක් දාගෙන හපනවා තමයි. මේකයි රස දැන් කොහේවා අනිත්‍යයි ඔක්කොම. ස්පර්ශ නිසා හටගත්ත රස සංඥාව ස්පර්ශ නිරෝධයත් එක්ක නිරුද්ධ වෙනවා. නොතේරෙන දෙයක් අපි තුල තියෙනවා. අපිට නොතේරෙන දෙයක් අපේ ආහාරය තුල තියෙනවා. අපි සෑම ස්පිල්ලම් ගන්න ක්‍රියාවක් තුලම අපිට නොපෙනෙන දෙයක් තියෙනවා. අපිට එච්චර ඒවට යන්න ඕනේ නැහැ. දැන් මම ආයි කියන සරල පැත්ත. ඔබට පේනවා ඈත කවුද යනවා? ඔබට පේන්නේ මොකද්ද? කෙනෙක් යනවා පේන්නේ. ඇත්තටම ඔය ක්‍රමේ කවුරු ගන්න කොහොම බලන්නේ කවුරු ගන්න බුදුහාමුදුරු ගන්න ක්‍රමේ දොයි තියෙන්නේ. නෑ අපිට සහජයෙන් එන ක්‍රමේ. සසර පුරුද්දෙන් එන ක්‍රමේ. කවුද යනවා පා? කවුද යනවද හැට රූපයක් පේනකොට කවුද යනවා කියලා හිතෙන බව සිතුවිල්ලක්ද? ඇහැට රූපයක් පේනකොට මට හිතෙනවා කවුද යනවා කියලා. කවුද යනවා කියලා හිතෙන එක මම එක්ද සිතුවිල්ලක්ද? සිතුවිල්ලක්. සිතුවිල්ලක් මම වෙනවද? මගේ වෙනවද මගේ ආත්මයක් වෙනවද? ඔය නුවණ එන්න ඕන පස්සේද එවෙලෙද? එවෙලෙ. යථා භූතං පජානාති. ඔතෙන්දි දැනගන්න ඕනේ. අපිට මේ වෙලාවට එහෙම හිතන්න තරම් තාම අපේ හිත අපේ ක්‍රියාශීලී වදී. නේද? අපේ ජීව රියස් වැටලා තියෙන ඔක්කොම. ඒක අහන් ඉන්නකොට නම් හරිම වටිනවා. දැන් බලන්න අපේ හිත සියලු හිතනේම හිතෙන්නේ සංසාර පුරුද්දට, සසරෙන් එන ක්‍රමයට. කටහඬ ඇහෙනකොට එන්නේ කවුද? ඒ අම්මා. ඒ තාත්තා. ඒ සහෝදරයෙක්. ඒ මොනවද? කනට ඇහෙන ශබ්දෙට හිතේනේ මැවුනේ මේ කෙනා කවුද කියලා. ඒ විදිහට අපිට පේනවද? ඒ විදිහට වෙන සිද්ධිය ඒ විදිහට පේනවද? ඒ විදිහට නොපෙනෙනවද? ඒ විදිහට නොපෙනෙනවා. ඒ විදිහට පේන්නේ නැහැ. වෙන විදිහකට පේන කොහොමද? එළියේ ඉන්න තාත්තා කියලා පේනවා. එළියේ තියෙන ශබ්දේ තාත්තා උනේ කොහොමද? හිත තුල මැවුනේ තාත්තා කියලා. අම්මා කියලා මැවුනේ හිත තුල. සහෝදරය කියලා මැවුනේ හිත තුල. ඇත්තටම දැන් මගේ අම්මා හරි මගේ තාත්තා මගේ සහෝදරේ ප්‍රශ්නයක් නැහැ. මගේ නෝන කෙනෙක් ඇවිල්ලා ඉන්න දුර කෙනෙක්. එයාට කවුද? එයාට හිතන්නේ ඇහැට පේන කෙනා කවුද? යාළුවලගේ අම්මා. නේද? යාළුවගේ තාත්තා, යාළුවගේ සහෝදරයා. ඇයි එයාට මගේ අම්මා නොවෙන්නේ? මගේ හිතේ එහෙම පහළ වෙන්නේ නැහැ. මගේ හිතේ පහළ වෙන දේ තමයි මට ලෝකේ මට ඇසුරු වෙන්නේ මේ විදියට. එහෙනම් මට අරමිනි හතුරු කියලා පේනවනම් මේ හිත මේ මම වෙලා තියෙන්නේ. මේ විඥානේ මම වෙන තැන තණ්හාව තියෙන රූපෙට. තේරෙනවනේ ලස්සන දාම. කොච්චර පිරිසිදුද බලන්න. පිරිසිදු වතුරත් අපිරිසිදුයි. මේක තමයි පිරිසිදු ලෝකේ තියෙන පරමම් පවිත්‍රං. මේිට හදයක් නැහැ තමයි. චතුරාර්ය සත්‍ය තරම් පිරිසිදුයක් ලෝකේ තියනවද? අමෘතය කිව්වේ මෙහිකට. බත් තෙල වලට නෙවෙයි, කෑම බීමට නෙවෙයි.
එතකොට ඔබට හතුරා කියලා හිතනකොට ඔබේ හිත ඔබේ මනස සසඤ්ඤම්මේ සමනකේ ලෝකේ. ලෝකේ කිව්ව මනසට. මනස කිව්ව සංකල්පෙට. හතුර කියන්නේ පරණ සංකල්පනේ අතීත මතකනේ අතීත රූපනේ අතීත සංකල්පේ. එහෙනම් ඒක පහළ වුණා කියන්නේ මගේ මනස ක්‍රියාත්මක වුණා. එතකොට අසවල හතුර කියලා මගේ හිතේදී කියන්නේ මොකද්ද? මගේ මනස, මගේ සංකල්පේ. තේරෙනවද මේ ටික? මේ ටික තේරුම් ගන්න. නිවන අත ළඟ, නිවන ඔබේ ළඟ තියෙනවා. මේ නිවන මතු කරගන්න හැටි කියන්නේ නිවන වැහුනේ ඔබට වැරදුණු තැන. එහෙනම් අසවල හතුර කියන්නේ මොකද්ද? ඒ මගේ මනස. ඉස්සරහා තියෙන්නේ මොකද්ද? ඇහැට රූපයක්. දැන් කෝ කෙලස්. දැන් කෝ රාග දේශ. දැන් නෑ. මොන රාග දේශද මොහොත නැති උනේ? සංකල්පයේ සමග පහළ වූ රාග දේශ මොහ සංකල්පේ නිරුද්ධියත් එක්ක නැති වුණා. ඒක නැති කරන්න උදව් වුණේ මොකද්ද? බුද්ධ වචනේ. එහෙනම් බුද්ධ සරණං වුණා. අන්න බුදුහාමුදුර සරණ යනකොට මොනවද නැති වෙන්නේ? උපන්න කුසල් පහ වෙනවා. උපන්න කුසල් පහ වුණා නම් මොනවද තියෙන්නේ? නූපන් කුසල් තියෙනවා. උපන්නේ නැති දෙයක් උපන්නා. මොකක් නිසාද උපන්නේ? බුද්ධ වචනේ නිසා උපන්න මතක තියාගන්න. නූපන් කුසල් ඉපදිලා. කුසල් ඉපදුනා නම් ඊළඟට එන්නේ නැත්තේ මොකද්ද? අකුසල් සිත් එන්නේ නැහැ. අන්න නූපන් අකුසල් නූපදිනද? නූපන් අකුසල් නූපදිනෝගෙන තවත් අකුසල් සිත් එන්නේ නැහැ. තවත් පාර සිත් එන්නේ නැහැ. තවත් සසරට වැටෙන සිත් එන්නේ නැහැ. එන්නේ නැත්තේ මොකක් නිසාද? සම්බුද්ධ වචනේ තියෙන නිසා. නූපන් අකුසල් නූපදිනෝ කියන්නේ තවත් අකුසල් සිත් නේන එක. අකුසල් සිත් නේන්න නම් මොකක් කරලාද? උපන්න අකුසල් සිත් මම දැකලා. දැක්ක නිසා එන්නේ නැත්තේ. පාරේ යන මිනිහා හොරෙක්ද? නෑ පාරේ යන මිනිහා සම්පෙන්නේ. ඇහැට රූපයක්. එයා හොරෙක් වෙන්නේ කවදද? මම නැති වෙලක අපේ ගෙදර කෙහෙල් කනක් කැපුවා නම් හොරෙක්. මම ඉන්න වෙලාවට එයා කෙහෙල් කන් කපනවද? නෑ ඉන්න වෙලාවට කපන්නේ නෑ. ඇයි? පේන නිසා. එහෙනම් ඔබට රූපෙ පෙනුනොත් එදාට කෙලෙසුත් නෑ. ඔය සිද්ධියම තමයි එතන වෙන්නේ. සරල දහමක් දෙයි. තේරුම් ගන්න මොනතරම් මේ විත මදු විත මොන බොරුද? එහෙම විත නෑ. බුලත් විත මොන ලෝකල් චුයින්ග. බුලත් විත පිස්සන්ගේ ආහාරය. ඕක රහයි කියලා රාගය කන්නේ බුලත් කියලා කන්නේ රාගසිත ඇසුරු කරන්නේ. සිගරට් අරක්කු සුරුට්ටු බීඩි මත්පැන් ගංජා සුරුට්ටු කුඩු ඔක්කොම මොන රාගය වෙන මොකුත් නැහැ. රාගය අන්ත පරතර තමයි කුඩු. එහෙනම් දැන් අපි තේරුම් ගන්න ඕන අපි මේවෙන් මිදිලා නම් අපිට දැන් පොඩ්ඩයි තියෙන්නේ. අර මහ ගොඩම අතෑරලා අපි පොඩ්ඩයිනේ තියෙන්නේ. මොකද්ද දැන් පොඩ්ඩ? පිටින් ඒ අතෑරීම සීලයටයි. පිටින් නැවැත්තෝ මේක තමයි පරාමර්ශන සීලය. එහෙම නැත්නම් බාහිර සීලය. සීලවුත පරාමාස කියන්නේ ඒකට. බාහිර සංයෝජන සීලය. දැන් අපි ඇතුළ සුද්ධ කරන්න ගන්න. ඇතුළ සුද්ධ කරන්න මොකද්ද කරන්නේ? පේන දෙයට හතුර කිව්වම හතුර කියන්නේ මගේ මනස කියන දකින්න ඔච්චර දෙයක් බැරි නම් වැඩකුත් නෑ. හතුර කියන වචනේත් එක්ක පහළුනේ මොනවද කියන්නේ? රාග ද්වේෂ මොහ විතරයි. එහෙනම් හතුර කියන්නේ සිතුවිල්ලක් කියලා හිතුව ගමන් අයින් වුනේ මොකද්ද? මෝහය අයින් වුනේ, අවිද්‍යාව අයින් වුනේ. අවිද්‍යාව අයින් වුණා නම් ඒ අවිද්‍යාව අයින් වීමත් එක්ක මොනවද අයින් වුනේ? කෙලස් ටිකත් අයින් වුණා. දැන් ඔබට එළියේ රූපේ හතුර කියලා පේනවද? නැහැ පේන්නේ. එළියේ රූපේ පේනෝ විතරයි දිත්තේ දිත්ත මත්තම් භවිෂ්‍යති පේනෝ විතරයි කියන මාර්ගඵලය. ඵලය කුමක්ද? අපලය කුමක්ද? කෙලස්. කෙලස් ඇසුරුන ඵලය කුමක්ද? කෙලස් ඇසුරු නොවන එක. මේ ටික මෙහෙම හයියෙන් කියලා මදි. මීට වඩා ලවුඩ් ස්පීකර් දාන්න කියන්නේ. බුදුන් වහන්සේ මේ ධහම එදා බුද්ධත්වයේ ලැබපු බුදුරජාණන් වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වෙද්දී සම්මා සම්බෝධිය සාක්ෂාත් කරපු තැන නේද? ඉඳලා 25 කොහෙද තියෙන්නේ? බුද්ධ ගයා 25 කොච්චර දුරක්ද? උන්වහන්සේ පයින් යන්නේ කියන්නේ. මේ දේ එච්චර වටිනවා. පයින් යන මහන්සිය දැනෙන්නේ නැහැ වටින දෙයක් කියන්නේ යනකොට. ඔබට උනත් එහෙමයි. ඔබ වටින දෙයක් කරන්න යනකොට මහන්සිත හෙට්ටු නෑ. වටින් නැති දෙයක් කරන්න යනකොට අඩියක් ගියක් කම්මැලි. නැගිටින්න කම්මැලි පුටුවේ වටින් නැති දෙයක්. වටින දෙයක් නම් කොච්චර දිවත් උඩ බැන්නත් පුටුවේ වැටුණ ප්‍රශ්නයක් නෑ. ඒව කරන වටින දේ. අපි ජීවිතේ කරන්නේ මේවා නේද? බුදුන් වහන්සේ දේශනා කරන වටිනෝ කියන දේ ඔය අපි කරන මේ මෝඩ වටිනකම් නෙවෙයි. අමෘතය. අනේ මේ අරයි යන පස්ස කිව්වම අවබෝධ වූ ප්‍රමාණයක් ඇති පස් දෙනාට. අපි ඒක තර්ක කරන්න ඕනේ නැහැ. නාමය අහෝසි වෙනවා කියන්නේ වේදනා සංඥා චේතනා පස මනසිකර චේතනාව අහෝසි කියන්නේ කර්ම නැහැ.
වේදනාව හොසි කියන්නේ ස්පර්ශ නිසා හටගන්න වේදනාව ඇසුරු වෙන්නේ නැහැ. සංඥාව ඇසුරු නැහැ කියන්නේ මනස ඇසුරු වෙන්නේ නැහැ. චේතනාව ඇසුරු නැහැ කියන්නේ කර්ම නැහැ. ස්පර්ශය ඇසුරු වෙන්නේ නැහැ කියන්නේ ස්පර්ශය දකින්න එහෙනම්. මහා ඥානයක් එහෙනම්. නාමය හොසි වෙච්ච හැටි කියන්නේ නැත්නම් මේ නාමය හොසි කියන්නේ සෝහන් උනායි කියලා සමහරු කියනවට උත්තර දෙන්නේ. කොච්චර ගැඹුරු දෙයක්ද මේ අනේ සෝහන් කියලා සරල කරේ. වේදනා සංඥා චේතනා පස්ස මනසිකා. දැන් අහෝසි ඔක්කොම. අහෝසි කියන්නේ ඇසුරු වෙන්නේ නැහැ. ඇසුරු නැත්නම් ඒ උත්තමේගා මොනවද තියෙන්නේ? කොණ්ඩඤ්ඤ උත්තමේගා. නාමනේ අහෝසුනේ බුද්ධ වචනේ. බුද්ධ වචනේ තමයි S2. බුද්ධ වචනයෙන් බලන එක තමයි ඥානය. ඥානං චපණ මේ දස්සනං උදපාදි ඥාන දර්ශනය. ඔබට පුළුවන් නම් මේ බුද්ධ වචනයට ගලපන්න ඔබ දැන් ආйти බුද්ධ પરම්පරාවට. පැහැදිලිව පුළුවන් නම් අර හතුරා කියන්නේ සංඥාවක් සංඛාරයක් විඥානයක්මයි. මේ පහළුණු උපාදානස්කන්ධයක්මයි. මේ සංකල්ප ඇතුළේ තියෙන කෙලෙස් ගොඩක්මයි කියලා ඔබට මේ ඥානය පහළ වෙලා නම් ඔබ ආйти නෑ මේ සංසාරේ ප්‍රත්‍යඥයන්ට. ඔබ ආйти ආර්ය પરම්පරාවට. එහෙම නොවෙනවා නම් මොකද කරන්න ඕන? ඩ්‍රයිවිං ඉගෙන ගන්න යද්දි ඩ්‍රයිවිං තාම බැරි නම් මොකද කරන්නේ? ඩ්‍රයිවිං වලට ආස කෙනා ආයිසරයක් පුරුදු වෙනවා. කවද වෙනකම්? පුළුවන් වෙනකම් පුරුදු වෙනවා. පුරුදු වෙලා තමයි පුළුවන් කාර්කම පෙන්වන්නේ කියලා කාටද? අනුන් දිහා උපදූප බලන මිනිහෙකුට පෙන්නලා ලයිසන් එක ගත්තේ ඔයගොල්ලෝ. ඒකට තමයි එක්සැමිනර් කියන්නේ. ඔබ ළඟ ඉන්න එක්සැමිනර් ඔබම තමයි. ඔබ ගාව ඉන්න එක්සැමිනර් කවුද? පුළුවන් ද ඔබට හතුරා කියනකොට හිත කියලා බලන්න. අනේ තාම බෑ. ඔන්න එක්සෑම් එක ෆේල්. දැන් මොකෝ කරන්න ඕන? පුළුවන් වෙන ආයෙ මොකද කරන්න කිව්වද? සාධර්ම ශ්‍රවණය කරන්න. වෙන මොකෝ කරන්න කිව්වේ නෑ. භාවනාව කරන්න කිව්වේ නෑ. සාධර්ම ශ්‍රවණය කරන්න සෝහන් වෙන්න. භාවනා කරනවා කියන්නේ සාධර්ම ශ්‍රවණය කරනකොට සිද්ධ වෙන ඇතුලේ වෙන දෙයක්, අනාත්මීය වෙන දෙයක් ඔක්කොම අහන් ඉද්දී කෙලස් හිඳෙන්නේ. දැන් මේක අහුවම කෙලස් උපදිනවද නැති වෙලා යනවද? මේ දහමානෝර කෙලස් එන්නේ නෑ ඔබට. එනවනම් ඔබ හැතරම ඇහෙන්නේ නැතුව ඇති කන් දෙක නෑ. ඇහෙනකොට කෙලස් සුන් වෙලා යනවා. තේරුණානේ? බුදු වචනේ ඒ තරම් මිහිරි. දැන් බැරිකම තියෙන කාගාවට බැරිකමට තමයි කියන්නේ මෝහය කියලා. බැරිකමට තමයි හීනෝ කියලා කියන්නේ. පෝතුච්චනිකෝ කියන්නේ බැරිකමට. වීරිය කියන්නේ පුළුවන් කාර්කමට. එහෙම බලන්න පුළුවන්කම විරිය. මේ ශාසනයේ විරිය නම් මෙයයි. බලන්නේ මොකෝ? බුදුහාම මේ සංසාරින් ගැලවෙන්න ආස නිසා අන්න ශ්‍රද්ධාව. සසරෙන් ගැලවෙන්න තියෙන උමනාව ශ්‍රද්ධාව. ඒ උමනාව නිසා යා දහම අහනවා. ශ්‍රද්ධාවත් එක්ක වැඩෙනවා විරිය. එතකොට අවශ්‍ය දේ පේන ශක්තිය සතිය. අවශ්‍ය දේ විතරයි පේන්නේ. වෙනේව පේන්නේ නැහැ. ඒකයි ශ්‍රද්ධා විරි සතිය කියලා පිළිවෙලක් තියෙන ඉන්ද්‍රිය ධර්ම. එතකොට හිත එහෙම දුවන්නේ නැහැ කියන්නේ නව නව අකුසල කර්ම සිත් තව තවත් අකුසල කර්ම සිත් නේන්නේ. නූපන්න අකුසල නූපදින්නේ. අන්න ඒකටයි සමාධිය කියන්නේ මේ ශාසනය. අන්න තමන්ට තමන් බුදු පියාණන් වහන්සේ සරණ ගියා කියලා තමන්ගේ නුවණ තුලින් දකිනවා. ඒකට කිව්වා ප්‍රඥාව. තමන් දකිනවා මං තන් සම්මාදිට්ඨියටපත් වුණා. දුකෙන් නිදහස් වුණා කියලා. මං දුකට ඇලුනේ නැහැ කියලා. මුක්ති අනාලය දුකෙන් ගැලවුණා කියලා. ඈත් වුණා කියලා පේන දුකින් මිදුණා කියලා පේනවා. ඒ ඔබ තුල පරීක්ෂකයා ඉන්නවා. මේ ධර්ම ස්වාක්ඛාතය කිව්වේ ඒකයි. ඔබ තුලින් බලන්න පුළුවන් දෙයක්. ඔබ ස්පියා ගත්තත් මන ආයතනය ඔබ තුල වැඩ කරනවා. ශබ්ද ඇහෙනවා. ඇහෙන එක ගැන හිතෙනවා. ඔන්න දැන් උත්තරේ දුන්නා. ඇහෙනවා නම් හිතෙනවා. දැනෙනවා නම් හිතෙනවා. කකුල රිදෙනවා නම් හිතෙනවා. රිදෙනවා කියලා. සිතෙනවා. සිතනකොට හිත දෙවෙනි තීරණෙත් දෙනවා මෙහාට ඇද ගන්න කියලා. ඕන්න සිත ඔක්කොම කරනවා. දැනෙනවා නම් පේනවා නම් මිදෙනවා. මිදෙන්නේ නොදන්න කමෙන් මිදුණ කියන්නේ අවබෝධයටපත් වෙනවා. අවිද්‍යාව දුරු වෙනවා. අවිද්‍යාව නිරෝධා සංඛාර නිරෝධා. අවිද්‍යාව නැත්නම් සංඛාරේ මම කියන தත්ත්වේ නැති වෙනවා. සක්කාය දිට්ඨිය නිරුද්ධ වෙනවා. මෙච්චර ගැඹුරු දෙයක් ඇත්තටම මම හිතනවා නොතේරුණක් කවන්නේ අහන් ඉන්න. කවදා හරි තේරෙනවා. එහෙම නේද? ඒතර බුදුන් වහන්සේ බුදුන් මේ කියපු ටික. නච්ච කිංචි ලෝකේ උපාදීයති. කිංචි බාහිරය ඔබ තුල උපාදි වශයෙන් උපදි වශයෙන් කෙලෙස් වශයෙන් තැන්පත් වෙන්නේ නැහැ. ඔබ දකින දේ
ඔබ ඇස රූප කියලා ගන්න නිසා මේවා නැවත උපදි වශයෙන් කෙලෙස් වශයෙන් තැන්පත් වෙන්නේ. ආවට කියන්න මතකයක් නැහැ. අනිත්‍යයි කාම ලෝකයට ඇදලා දාන ප්‍රවෘත්ති ඔබෙන් කියවෙන්නේ නැහැ. අපි ඒකට ගියේ කොළඹ බුදු අම්මේ මුළු අපායට ගියා වගේ ඇවිල්ලා කියනවා ගියේ ඉස්තරයි බස් එකේ හැඩයි බස් එකේ සින්දු දාපු හැටි මගදී තේ බීපු හැටි තේබොද්දි කාපු අය කඩේ පරණ කෑම ගැන ඔක්කොම කියලා ගෙදර පිස්සු වැටිලා යාලා ගියා වගේ. දැන් මේ ගිහිල්ලා ආපු කෙනාට කියන්න මොකුත් එන්නේ නැහැ. එන්නෙම නැහැ. නුඹ කුසල උපදින්නේ නැහැ කිව්වේ ඒක. උපන්න කුසල පහ වෙනකොට ඇයට පේන මේක සංස්කාර කියලා. ඒ නිසා කියන සිතක් එන්නේ නෑ. ඇයි අනික් කෙනා සසරන දිනේම යගෙන් ක්‍රියාත්මක වෙන්නේ නෑ. මේකට හපන් අපි ඇවිල්ලා කියනවා බස් එකට මාරු දැනෙන්නේ නෑ අලුත්ම සීට් තිබුණේ අරන් දවසලු මෙයා හිතන මාර්ක් කොළඹ නේද ඔය බස් එක ලැබේවා කියලා මේ ප්‍රාර්ථනාව කරේ කියන්නේ සංසාරේ අර ක්‍රම ඉතින් ඊළඟට මෙයා කොළඹ යන දවසේ බලනවා මේ බස් එක තියෙද වට තියෙන එක නගින්නේ නෑ ඊළඟ එක බැලුවා මේකක් කබලා ඔය අරක ඊළඟට එයි කියලා හිතනවා එතකොට කවුද කෙනෙක් ඇවිල්ලා කියනවා මේ බස් එක හවස තියෙන්නේ අද. උදේ පාන්දර 5ට ගිහිල්ලා. අයියෝ බස් දෙක යන්න බැරුණා අරක කියලා දැන් තමන්ට දෙස් තියාගෙන තියෙන කබල් සීට් එකේ යන්න වෙනවා. එහෙම වෙච්ච මේ අය ඒ නිසා මේ අය කියන්නේ නැහැ කියන්න එපා ලැජ්ජයි. වෙච්ච වාර ගාන කීයද කියලා ලියන්න කිව්වොත් කැලෙන්ඩරේ දිනත් මදි වෙනවා. මේ අය හොඳ බස් එකක් ඔය හිටිය පාරේ හෝල්ට් එකේ. ඉතින් ආව කබලක් බස් එකේ නොයන කෙනෙක් විදිහට බිම දාන් අහක බලන් හිටියා. ආයි බස් එකෙන් නවත්තලා සල්ලි තණ්හාව නිසා කට්ටි තණ්හාව නෙවෙයි. මේ ඔබට සල්ලි දෙන්නද කොහෙද ඇහුවා යන්නේ නැද්ද හෝල්ට් එකේ ඉන්නකොට. නෑ මම මේ යාළුවෙක් කෙනකන් ඉන්න ඕනේ හෝල්ට් එකේ. එහෙනම් කියලා ඒගොල්ලන් ගියා. මෙයා හිතේ ගුලි කරන් හිටිය කබල් බස් එක කාලකන්ණි බස් එක කියලා හිතින් මහා ද්වේෂසිතකින් බස් එක දිහා බැලුවා. ඒකේ ආපු ආචාර්යවරයා ඇහුවේ යනවද කියලා. උපාධිකාරයෙක් නේද? ඒ අකුරු දෙක තියෙන උපාධියට. ඒක නිසා ඇහුවේ යනවද කියලා නැහැ කිව්වා. ඔන්න ඊළඟට එනවා යා යන්න බස් එක. හොඳ සද්දකින් එන්නේ. ළඟට ආම රිපෙයාර් කරපු බස් එකක් ඇතුළේ ඊට අන්තයි. බැලුවා ෂි. මීට හොඳ ඉස්සෙල්ලෙන්. කියලා දැන් මේක යන්නෙත් නැහැ. මෙයා දන්නවා දැන් හරි ඊළඟ එක හරි හොඳ එකක් එයිනේ. ඉන්නකොට ඊළඟ බස් එකේ දා නැහැ. දැන් මෙයා යන්න ඕන වැඩේ පහුවෙලා. දැන් ඔයන මුලේක තිබු ගියා නම් හොඳයි මං කාලා කන්නේ කාට දැන් බැනගන්නේ. මොකක් කරේ නොකරගේ විපාකෙද? උපන් එකේ නොගිය එක. දේවල් හොයපු එක. අපි ඒකයි මේ සසරේ ඉන්නේ. තේරුණාද? ලද දේ බාර ගන්න එතෙන්ට අවශ්‍ය දෙයක් නම් ලද දෙයින් සැනසීමක් අඩු ගන්න. මේ සම්මත දෙයක් ලද දෙයින් සැනසීම. ඒකත් අපිට නැහැ. අන්න ඒ වගේ මෙයා ගමනක් ගිහිල්ලා ගමනේ විස්තර ගෙදර කියන්නේ නෑ. ගෙයි පිටගින්දර ගෙට ගේන්නේ නෑ. අන්න ඒකට අපි කියන අලුතෙන් මෙහෙම අලුතෙන් එකක් දාලා අලුත් ටීවී එකක්. සද්ද වෙනම ඇහෙනවා රූප වෙනම පේනවා. හොයි කොහොමද එහෙම තමයි. ඇත්තද? මේ ඉතින් බෝරුවා ඒක අහන් ඉඳලා ඇත්තද? මේක දැන් වැඩක් නෑ යයි. දැන් ඕන මොකද්ද? සද්ද වෙනම රූප වෙනම. ඉතින් මිනිහා ගිහිල්ලා අරක ගන්නවා. අර දෙමයි ඇහෙන්නේ. ගෙනල් ලැජ්ජාවට අහන්නකොට ඌ එහෙමම තමයි. සද්දේ කොහොමද වෙනම රූපේ වෙනම. ඉතින් හරි. එච්චරයි සද්දේ ඉතින් බොර ගන්නවා ඉතින් පොඩ්ඩක්. බොරස් ගන්න සද්දේ පොඩ්ඩක් වැඩි ඇති. එච්චරයි. මිනිහා අර දෙහ කරන්න එක දෙයක් පාව දුන්නා. අපි සසරේ කොහොම තමයි කරන්නේ. මෙන්න ප්‍රත්‍යඥයාගේ ස්වභාවය. මේ අය ඉතින් එහෙම නෙවෙයි මේ සංසාරේ ඉතින් දන්නව මොකක් ඇසුරු කරත් මේ හැම ඇසුරක් කරාම මහා කර්මපත ගොඩක් චේතනාවල් ගොඩක් කෙලස් ගොඩක් සමුදය වෙනවා පහළ වෙන ඒවා ඇසුරු කරනවා ඇසුරු කිරීම හරහා මම නැවත සසරට වැටෙනවා කියලා දන්න කෙනාට කියන්නේ අල්පේච්ච කෙනා කියලා. අල්පේච්ච කියන්නේ මට ඕවා එපා කියන කෙනා නෙවෙයි. අන්නර සංසාරේ බය සසර බිය දැනෙන හේයි සසරට වැටීම සඳහා තියෙඳු නොගන්න හේයින් අල්පේච්චයි. නේද? දැන් බඩගිනි නැති කෙනා හොඳට කාපු කෙනාට අල්ලන කේක් එකක් කන්න. අනේ බෑ. ඒ අල්පේච්චද? බැරිකම නිසා ඉතින් නැත්තම් කනවා. කාරණා නැහැ කමන්නේ කැලි දෙකක් දෙන්න කියලා ඒ අරන් කොලේ කොතන් සාහකු දා ගන්නවා ගෙදර ගෙනියන්න. ඒව අල්පේච්ච නෙවි.
හොද්දටම කාපු කෙනෙකුට නාහේ හරියට එන්න දැන් කිවිසුමක් ගියොත් කෙලින්ම නාහෙන් එනවා බත්තට. බත්තට අයිස්ක්‍රීම් සැලඩ් නාහෙන් පනින ගානක් කාපු කෙනෙකුට ආයි සැලඩ් එකක් ගන්න. එයා කන්නේ නැහැ. එයා අල්පෙච්ච නෑනේ. අපි කවුරු කිව්වද එයා අල්පෙච්චයි කියලා. අද බුදුහාමුදුරුවෝ මේ මුළු ශාසනය විනාශ කරා වෙනවා. නෑ. සසර බය දැනෙන හේයි. සසරට එන්න උදව් වෙන හේයි. යම් අකුසල සිතක් ඇසුරු කරන ඔහු තුළ උපදින්නා වූ බය. ඔහු තුළ උපදින්නා වූ ඒට ලැජ්ජාව, හිරියොතප්ප දෙක, ලැජ්ජ බය දෙක. අල්පෙච්චතාව. ශ්‍රද්ධාව කියන්නේ ওই ටික. තේරුණාද? බුදු අම්මෝ බණුන්ට බණින එක නේද? දානේ දුන්නා අංකුර දෙවියෝ දන් දුන්න අවුරුදු ඔය 16000 20000 ආයුෂ තියෙන කාලේ අතිවිශාල පිරිසකට ගැල් ගණන් දන් දුන්නා. දහම පොඩ්ඩක් නැති කාලේ. ඒ නිසා මැරිලා ගිහිල්ලා දානේ මතක් වෙලා දන්සල මතක් වෙලා අංකුර කියලා දෙයියෙක් කියලා උපන්නා. තාවතින්ස දිවි ස්වභාවය. පිනෙන් අධිපති. ඉන්දික කියලා දෙවියෙකුත් ආවා එතෙන්ට. ඒ කිසිම දානයක් නොදීපු කෙනෙක්. අනුන් බෙදෙන බත් හැන්දක් බෙදපු ඒ පිනෙන් එතෙන්ට එනවා. එයා මහා බලගතයි. අනුරුද්ධ මහ රහතන් වහන්සේට බත් හැන්ද බෙදලා තියෙන්නේ බුදුන් වහන්සේගේ. ඒ උත්තරීතර මහ රහතන් වහන්සේ කෙනෙකුට. හැබැයි දහම දන්නේ නැහැ. දෙන්නම පිනෙන් ආපු දෙන්නේ. දැන් ඔබ ඇහුවොත් දහම දෙයියෝ කියයිද? මම ඔබට මේ කතා කරන්නේ. ඒගොල්ලන් දහම දන්නවද? ඒගොල්ලන් එළියක් දැල්ලන් ගියොත් කවුද? ඔබ මොනවද බලන්නේ? ටෝච් එක දිහා බලලා තියෙන්නේ. ඔබ ඇහෙන් රූප බලනවා විතරක් නෙවෙයි. ඔබ අවිද්‍යාව පරිහරණය කරලා මිත්‍යාවකට පෙළඹෙනවා. ඔය මන් දෙන්නෙකු කතා කිව්වේ දෙවියෝ දෙන්නෙක් ගැන. දැන් බුදුහාමුදුරු ගියාම ළඟටම ඉන්නේ ඉන්දික. අංකුර 20 වෙනවා 40000ක් විතර දුරට. දේව සභාව. එච්චර දෙවියෝ ඉස්සරහා බලේ වැඩි කෙනා ඉස්සරහින් පිනේ බලේ වැඩි කෙනා. බුදුහාමුදුරු කිනම් පිනක් කළ නිසා නුඹ මෙතන ඉන්නවද කියලානේ අංකුරයෙන් ඇහුවේ. ඔය පස්සේ ඉන්නේ. දිව්‍ය ලෝකෙ උපන්නේ කොමක් කියන්නේ? ඉතින් කිව්වනේ අවුරුදු 16000ක් විතර මං දන්සල් දුන්නා. එච්චර දීලා අරය මොකක් අදින්නේ බත් හැන්දයි බෙදලා තියෙන්නේ. කරන්න ඕන ලොකු කෙනාට පොඩි දෙයයි දෙන්න ඕන මහා පිනක් එන්න. නුසුදුසු අයට බත් යොදුන් ගණන් කුසල් දුන්නත් වැඩක් වෙනවා මේ හැබැයි කෙලවරේ ඉන්න වෙන්නේ. ඉස්සරහට එන්න බෑ. මම නෙමෙයි මේක කතා කරේ. අංකුර කතා වස්තුව විමාන වස්තු ත්‍රිපිටකයේ. ඒ ඉතින් තේරුම් ගන්න ඔබ ඔක්කොම පරද්දන තරට මේ ගෙනාවේ. ඒ ඔක්කොම පරාදයි නොතෙන්ටද? ඔබ සත්‍ය ඥානෙ පහළ වුණොත් හතුර කියලා හිතනවා මේ සංස්කාර ධර්මයක්, මේක අකුසල ධර්මයක්, අකුසල ਵਿਚාරයක්, මම සංසාරයට වැටෙන ධර්මතාවක් කියලා මේ අකුසල සිත දැක්කොත් ඔබ සසරෙන් ගැලවෙනවා. පැහැදිලිව ගැලවෙනවා. මේ සියලු දෙවියෝ බ්‍රහ්ම ඉක්මල යනවා. මම නෙමෙයි ඒව දේශනා කරන්නේ. අතික්කම දේවානං දේවානු භවಂತಿ. අතකෝ භගවා උදානං උදානිස් දෙවියෝ පරද්දන් ඔබ ගියා එහාට. නේද? දේවේනවා මාරේනවා බ්‍රහ්මුණාවා කේනචිවා ලෝකස්මිති දෙවියෝ බ්‍රහ්මයෝ සියලු ඉක්මවගෙන කේනචිවා ඔක්කොම ඉක්මවන් ගියා. ඔවුන් පරද්දගෙන ගියා නිවනට. ලෝකේ අස්මින්ති අන්තිම කෙලවරට. ලෝකස්මින්ති. ලෝක ඉවර කළා. ලෝකෙ මිදුණා. එන ලෝකෙ මිදුණු කෙනා ඉන්නේ මේ ලෝකේ. සම්මත ලෝකේ. ලෝකෝත්තරය කියන්නේ හිත ලෝකය. හිතට තමයි ලෝකය කියන්නේ පංච උපාදාන ස්කන්ධ කියන්නේ සිතුවිල්ල පහළ වෙනකොට පහළ වෙන ලක්ෂණ පහ. ස්කන්ධ පහ. ස්කන්ධ පහට තමයි ලෝකය කියන්නේ. ස්කන්ධ පහේ තමයි මේ ඔක්කොම රංගනේ තියෙන්නේ. මේ ස්කන්ධ පහ ඇසුරු වෙනවා අවිද්‍යාව තියෙනකොට නොපෙළෙනකොට. ඒක ඇසුරකොට කෙලෙස් ඇසුරු වෙනවා. කෙලෙස් ඇසුරකොට භවය දික් වෙනවා. භවයට වැටෙනවා. අම්මා නමින් ආවේ කෙලෙස් ටිකක්. සැමියා නමින් ආවේ කෙලෙස් ටිකක්. සිවුර නමින් ආවේ කෙලෙස් ටිකක්. බිසෝරු නමින් කොසල්ට ආවේ කෙලෙස් ටිකක්. ධර්මාශෝකට යුද්ධ කියලා මතක් වුණේ කෙලෙස් ටිකක්. දැන් මේ තේරුම් ගන්න කිව්වේ හැම රූපේ එකම එන්නේ. ඒකයි රූපේ ගින්නක් කිව්වේ අදිත්ත පරියාය සූත්‍රේ. චක්කුම් බික්කවේ ආදිත්තං රූපම් බික්කවේ ආදිත්තං කියලා බුදුන් වහන්සේ රණහඬ දුන්නේ මහා සිහනාදයක් කරේ. චක්‍රවර්ති සිංහනාදයක් පෑවේ. රූපේ ගින්නක් කියලා ඔබ නිකන් ඇහුවට වැඩක් නැහැ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ මං කියන්නම් වාලේ නෙවෙයි අහන්න ඕන බලන්න ඇත්තද කියලා. නේද? පෙළපතෙන් ආවට අහන්න එපයි කිව්වා. ධර්ම කතිකේ කියු පමණින් පිළිගන්න එපා කිව්වා. පතපතේ තිබ්බ පමණින් පිළිගන්න එපා කිව්වා. Tamanට කලපලා බලන්න. එතකොට
මේ විදියට බලනකොට කෙලෙස් වල හිඳීමක් නිවීමක් පහළ වෙනම් මාර්ගේ හරි කිව්වා. මතකයි? කාලාම වැසියන්ට දේශනා කරේ එහෙම. ඉතින් මේ අහන ටික ඇති ඔබට නතරම් පරිණත දහමක්ද මේ පද දෙක කියන්න මට දවස් ගානක් යනවා. පද දෙකකට හකුලන්නේ මුළු බුදුන් වහන්සේ සාර අසංඛ්‍ය කල්පලක්ෂයක් ගෙන මහත් දහම් ශක්තිය. පටිච්චසමුපාද ධර්මයේ මධ්‍යම රාත්‍රියෙන් පසු දෙක වෙනකොට පෙර කඳ පිළිවෙල දකින්න නුවණ පහල කරගෙන ඉන්පසු පැයකට පස්සේ අනාගතය දකින්න නුවණ පහල කරනවා. නේද? චතුපාද ඥානෙ පහල කරගෙන ඉන්පස්සේ හේතු ප්‍රත්‍ය මෙනෙහි කරමින් උන්වහන්සේ උදෑසන 6 වෙනකොට මේ සම්බුද්ධත්වයේ සාක්ෂාත් කළ ඉවරයි. බුදු වෙල ඉවරයි. ඊට මොහොතකට ඉස්සෙල්ලා සිද්ධාර්ථ බෝසත් එතකොට ඉන්නේ ලෞතර සම්මා සම්බුද්ධ. එතකොට තිබුණේ නෑ දෙතිස් මහ පුරිස ලක්ෂණ. එතකොට දෙතිස් මහ පුරිස ලක්ෂණ තැදුනේ. ඔක්කොම එක මොහොතේ කය රූපයට අනුව කය. තේරුණාද? ලෝකෝත්තර සිතට අනුව කය. ඔක්කොම වෙනස් වෙන උලම්මා සම්බුදුන් වහන්සේ කෙනෙකුගේ මේ ඥාන පහළ වෙනකොට වෙයි. හොඳට තේරුම් ගන්න. ඔබේ මූණ ලස්සන වෙන්නේ එදාට. ඔබේ කෙලෙස් නැති වෙන දවසට. ඔබේ මූණ කළු ඇති. කළු නෙවෙයි. කළු අපිරිසිදුකමක් නෙවෙයි. ඒ කළු පාට නිල් පාටක් වගේ පේනවා. ඒකයි මුගලන් මහරහතන් වහන්සේ නිල් පාටින් අඳින්නේ කළුයි, තද කළුයි. නිල් පාටයි. ඇයි? ඒ සුන්දරත්වය නිවනත් එක්ක නිවීමත් එක්ක මූණේන සුන්දර භාවය නිලෙන් අර්ථවත් කරන්නේ. නිල කියන්නේ ලෝකේ තියෙන සාගරයට සම වූ වර්ණය, පිරිසිදුකම කියන වර්ණය. ඔබ බලන්න ඔබේ මූණ ප්‍රශ්නයක් තියෙනකොට කොහොමද? කාට හරි හොරාට ෆොටෝ එකක් ගහන්න කියන්නේ. ප්‍රශ්නයකට කල්පනා කරනකොට එම්බාම් කරන මිනිහා ඉන්නේ නැහැ ළඟට. මේ මිනිහා බය වෙලා දුවනවා. මිනිහේ තියෙන මූණටත් වැඩි එම්බාම් වෙලේ. මට කරලා පෙන්නන්න බෑ මේ දේශනේ වෙනස් වෙනවා. මේ ඔදානොත් කල්පනා කර කර ඉන්නේ කොහෙද මහා දහං ගැටයක් ඔලුවට වැටිලා. රිලෙක් වගේ. වඳුරෙක් වගේ. චිම්පන්සියෙක් වගේ. හැබැයි ඇයි දන්නේ නැහැ. ඒ කියන කෙනා හිතනත්තිය දන්නේ නැහැ මං එතෙන්ට වැටිලා කියලා. කල්පනා කරලා මේ මූණේ හැමම වෙලා අන්තිමට යනවා බෙහෙත් ගන්න. බෙහෙත් ගන්න ගියාම කියන මූණේ ලප හැදිලා. ලප නැතුව දෙයනේ ලේ පිච්චුනාම ලප හැදෙන්නේ නැතුව. කහන්න නැතුව ඇඟ. දද කුෂ්ඨ එන්නේ නැතුව. ලේ පිච්චෙනකොට. හේතුව අතන තියෙද්දි. නේද? කල්පනා කරාම ඉතින් කන්න බෑ. කන්න බැරි එකට බෙහෙත් දුන්නම කන්න පුළුවන් වෙනවද ඒ මිනිස්සුන්ට? මේ හේතුව අතන තියන්නේ. හේතුවට බෙහෙත දෙන්න ඕන. බෙහෙත් දීලා ඊපස්සේ කියනවා දැන් එච්චරක් කන්න බැරිලු බෙහෙත් දීපුවට පස්සේ. ඊට පස්සේ කියනවා ඉතින් කරන්න දෙයක් නැහැ නේ ඉතින් පෙට්ටියකට ඕඩර් කරන්න කියලා. දැන් ඉතින් බෙහෙත් නැහැනේ ලෝකේ. නැද්ද? මේ කල්පනා කර දාන්න කනවද? අනුන්ගේ දේවල් බලන්න එපා තමන්ගෙන් බලන්න. අනුන්ගේ පස්සේ දුවන එකද තමන් පස්සේ දුවන එකද හොඳ කියලා බද්ද වගේ කුමාරුන් ඇහුවේ. තමන් ගැන හොයන එක නරකද? හොයන්න තමන් ගැන. කල්පනා කර දාන්න කන්න පුළුවන්ද? කෑවත් ඇඟට අල්ලනද? ඒ කියන්නේ මෙච්චර කාලත් ඇඟට පර නැතිව. ඊයේ හරි අමාරු කල්පනා කළා මට හරි කලකිරිලා හේතුව පේන්නේ නැහැ. කරුමේ තමන් ගාව දින කරුමේ පේන්නේ නැහැ. පෙන්වුවා බුදුරජාණන් වහන්සේ. ඔබ වන්න සීලවන්තය කන්නේ පොඩ්ඩයි යකට අල්ලනවා. හොඳට පණ තියෙනවා. පොඩ්ඩයි කන්නේ. යවහල් වළඳන්නේ බුදුන් වහන්සේ මාසයක් ඉන්න එතන. අපි මේ බාසුමති අරමති කීරි සම්බ අර සම්බ ඇට සම්බ නාඩු නන්දන්න දෙන්නේ කඹේ විතරයි ඉල්ලේ නැත්තේ තාම. එතෙන්ට එනකන් කාල් වර්ග කනවා. බැලුවාම මූණක 50ක් හදක් ඇති පාටක් නිකන් ගැඟට ගැනෙන පාටක් නෑ එල්ලගෙනම තමයි. බලන්න සෝවාන් වෙච්ච කෙනෙක් සෝතාපන්න කෙනෙක් කොච්චර ක්‍රියාකාරීද කොච්චර ප්‍රියකරුද දකින්නත් ආසයි දෙයියොත් ආසයි ඇයි බලන්න දෙයියෙත් බයි එක්කත් එන්නේ කල්පනා කරනකොට. ප්‍රේතයෝ නම් ඇවිල්ලා ඔළුව අත ගාගෙන එන්න ඉක්මනට අපි අපේ ගාවට එන්න යක්කු කතා කරන එන්න ඔයාට එන්න පරක් වුණා මම බඩ ඇතුළට ඇවිල්ලා පොඩ්ඩක් බඩ අත ගාලා යන්නම් එතකොට ඇතුළෙන් කැන්සර් එකක් හැදුවා එන්න ඉක්මනට අපේ ගාවට ගතියට අනුව චුතියට අනුව ප්‍රතිසන්දිය සිවුර මතක් වුණා රූපේ ගින්නක් කියලා නුඹ පියාණන් වහන්සේ දේශනා කරේ රූපයත් එක්ක පහළ වෙන කෙලෙස් කියලා නේ දේශනා කරේ
එතකොට සිවුර කියන්නේ රූපයක්. රූප කියන්නේ සංඥාවක්. රූපේ සංඥාවක් විතරයි. රූප කියන්නේ වේදනාවක්. ඇසුරු කරා සිවුර හිතෙන්. කවුරු වෙනද උපන්නේ? ආවෙක් කියලා උපන්නා. මහා වීරකමක්ද කරගත්තේ. මොන කමක්ද කරගත්තේ? කරත්තේ බැඳ කම. ඒ නම ඔබ දාගන්න අර හිස්තන පුරව ගන්න හිස්තන පිළිවීමක් තමයි. කරත්තේ බැඳ කමට කියන්නේ මොන කමද? අන්නේ කම තමයි එහෙම කරගත්තේ. එහෙනම් ඔබ රූපයක් ඇසුරු කරන එකත් ඒ කම තමයි. ඒක ගැට ගහන කමම තමයි. රූපෙ ගින්න. රූපම් භික්කවේ ආදිත්තං රූපෙ ගින්නක්ක මහණෙනි. පස්සකත අදි මේ උරුවෙල් කාසපල නදී කාසපල ගයා කාසපල මේක අහගෙන වැදගෙන හිටියේ. තම අවසානයේ එනයින් ප්‍රතිමණ්ඩික මණ්ඩිතෝ අමූර්ත ප්‍රණීත නේද? ඒක විස්තර වෙන්නේ නේනම් රත්න ප්‍රණීත අමූර්ත ප්‍රණීත අමූර්ත මහා නිර්වාණය සැනසුණා කියලා 1000ටම තේරුණා. අපි 1000ට මොකක්වත් තේරෙන්නේ මෙතන 1000ක් නෑ මං කියන්නේ ඊට අන්තයි අපි. මේ සංස්කාරක සංස්කාරයක් කියලා තාම හිතන්න බෑ. මේක සිතුවිල්ලක් කියලා තාම හිතන්න බෑ. පුදුම විභාග නම් පාස්. ඒ අතින් හොඳයි. ඒව නම් වැඩ. සංසාරෙම පුරුදු කරේ ඕක. ඕක දුක හොයන්න. අරයයි කියන එක මෙහෙ ගිහලා අනුන්ට කියන්න. Tamanට ගලප ගන්න එකක් කවුරුවත් ඉගෙනුවේ නෑ. මොනම විශේෂකවත් ඉගෙනුවේ නෑ. මේ ආත්මෙනේ ගියාත්මෙත් ඉගෙනුවේ නෑ. ඉගෙනුවා නම් බුදුරජාණන් වහන්සේලා විතරයි. අපි ගියාත්මෙත් ඉගෙන ගත්තා. ගියාතෙත් මහාචාර්යලා වෙන්නේ නැති. ඊට උඩින් ආත්ම තිටියන සිංහ මිනිසෙක් මහාචාර්ය. කියන්නේ සසර පුරුද්දට මහාචාර්ය කියලා. ඔය ඇත්තටම ඇත්ත. ගියාත්මෙ ඉතින් මැරිලා නෙමෙයි නියා ගොනෙක් නෙමෙයි. ඉතින් සසරෙන් ගැල්පිලේ. ඉතින් අපි ඒකනේ අපිට කරත්තේ දුන්නේ. අපි පිළිගන්න ඕනේ අපි ගොන්නු කියලා. නම කියන්න ඕනේ නෑ නේද? ඔන්නෝම නොකිය ගොන්නු කියමු. මේ කරත්තේ ලියා ගන්න කිව්වේ කරත්තේ කියන්නේ කය විඥාන තමයි කාරකා. ගැට ගැහුවේ තණ්හාව නැමැති රේස්ලා නෙවෙයි. ඉතින් ගැට ගහගෙන යනවා මේ. හිත සනස්සන්න කය උදව් කරනවා. හිත කියනවා අන්න අර මේ අර ගහේ තියෙන ගෙඩිය කඩහ ගන්න. ඉතින් කය මාස 6ක් දෙනවා මේ හිත ඉල්ලන දේ දෙන්න. ගහේ අතු අන්තිම අතර නැගලා කඩන්න වැඩි බේරුණ යාන්තම් කඩාගෙන කෑවා. දැන් කෑම බඩරි දෙනවා. දැන් හිත කියන දේ කය උදව් කරා කඩා ගන්න. දැන් මේක කෑවාම දැන් බඩරි දෙනකොට බඩරි දෙනවා කියලා හිතක් පහළ වෙනවා. දැන් කයට අනුව ආයි හිත පහළ වෙනවා. පිට රූපයට අනුව සිත පහළ වුණා. ඒක කෑවට පස්සේ දැන් කයේ තියෙන වේදනාවෙන් ආයි සිත පහළ මේ විඥානේ පහළ වෙන පැති පෙන්වන්නේ. කය මුල් කොටද පහළ වෙන්නේ පංච උපාදානස්කන්ධෙම තමයි. බාහිර රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ ධම්ම වලින් පහළ වෙන්නේ පංච උපාදානස්කන්ධෙම තමයි. උපාදානස්කන්ධේ දුකමයි. උපාදානස්කන්ධේ සැප නැහැ. උපාදානස්කන්ධේ අනිත්‍යමයි. උපාදානස්කන්ධේ මම නොවේමයි, මගේ නොවේමයි, මගේ ආත්මයක් නොවේමයි. ඒක බුද්ධ වචනේමයි. ඒ සත්‍යමයි. ඒ දැකිය යුතුමයි. දැක්ක ගමන් නිවෙනවමයි, මිදෙනවමයි, සසරෙන් ගැලවෙමයි. ඉතින් අපි බලන්න පුරුදු වෙමු අද ඉඳලා නේද? කවුරු හරි පේනකොට කවුරු හරි පේනවද 60 පේන රූපේ කවුරු හරි කියලා හිතනවද? මම පොඩි ළමයින්ට පාඩමක් උගන්වනවා. 60 රූපේ පේනකොට කවුරු හරි කියලා හිතනවද? 60 රූපේ පේනකොට හිත තුල පහළ වෙනවා කවුරු හරි කියලා, හොරෙක් කියලා, යාළුවෙක් කියලා. හොරෙක්කෝ යාළුවෙක්කෝ කවුරු හරි කියන්නේ මොකද්ද? මගේ සිත. අර මොකද්ද? 60 රූපයක්. බය නේද කියන්නකො? මෙච්චර දෙයක් කියලාත් බය නම් ඉතින් කරන්න දෙයක් නැහැ. බය වෙන්න ඕන එක ගැන හඳුන්වලා දෙන්න. ඕකට බය වෙන ඔය ක්‍රමයට. සංසාර කියන්නේ ඕක. ඉතින් හිතට එන ගැසුරු කිරීම නිසා නැවත භවයේ උපන්නනා. දැන් ඔබ මේ මනුස්සාත්ම ලැබලා ඔබ එන්නේ මොනවද ඔබ? උපන් දවසේ ඉඳලා කහනවා අරෙන් කහනවා මෙහෙ කහනවා ගන්න ඇරලා නියපොතු වලින් බිඳලා බලනවා. ඒත් ඉවර නෑ. බින්ද උපන් දවසේ ඉඳලා බිඳලා තාම අරන් හූරලා බිඳලා බලනවා. ඇල්මලු ලේඩියලු කුඩු ඇල්මලු කුඩු මීමලු ඉතින් බිඳලා හරියෙත් නෑ. තාම මේක කහන කිවරත් නෑ. කහනවා. තැනක් නොදරන්නේ අනුන්ට නොදෙනින් හරි බොරුවට කොණ්ඩේ පීරන අනිත් එකකින් කහගෙන යනවා. දැන් මාර උපායවල් මේවා හොඳට අත්දැකීම් තියෙනවා. මේක ඉතින් අපි කරපුවා. තැනේ හැටියට මේක කහන්න බැහැ ලැජ්ජා. ඒකට කරන්නේ බොරුවට කොණ්ඩේ පීරන විදිහට මෙහෙම කහගෙන යන නියපොතෙන් තද කරනවා. ටිකක් දුරට ගිහිල්ලා බලනොත් ඇඟිලි නියපොත්තට හීරිලා කොණ්ඩේ තද කරානේ. ඕක තමයි ඇත්ත.
අපි බොරු කරන්නත් දක්ෂයි. හැබැයි බොරුවෙන් ගැලවෙන්න දක්ෂ නැහැ. නේද? දැන් මේ කිව්වේ ඔන්නෝව තේරුම් ගත්තම ඇත්ත. කියන නිකාම්ම සත්‍ය ඥානය ඔබ ළඟ. නේද? මේ ටික ඇත්තනම් ඇත්ත කියලා පේනවා නම් ඒකට තමයි සත්‍ය ඥානය කියලා කියන්නේ. දැන් මේක සත්‍ය නම් ඕකටම තමයි ක්‍රියාව සිද්ධ වෙන එක තමයි කෘත්‍ය ඥානය කියන්නේ. කෘත්‍ය කියන්නේ කෙනෙක් කරන එකක් කියන්නේ. දහම නිසානේ මේ කෙලෙස් අයින් වෙන්නේ. දහම මැස පහළ වුණාමනේ කෙලෙස් අයින් වෙන්නේ. එතකොට කෘත්‍ය කියන්නේ ක්‍රියාත්මක වීම. මම ක්‍රියාත්මක කරනවද දහම විසින් කරනවද? දහම විසින් කරන කෘත්‍ය ඥානය කියන්නේ ඒක විග්‍රහය ඔය. දැන් තේරෙනවා දහම රජ කරනවා මන් තුල කෙලෙස් වලට තැනක් නැහැ. එන්න කෘතඥාන කල යුත්ත කළා. කෘතඥාන ත්‍රිපරිවට්ටේ සම්පූර්ණයි. හැබැයි තාම සුද්ධ නැහැ. එකත් එකක් පුළුවන් වුණාට හැම එකම බෑ. ඒක නිසා නසුවිසුද්ධං අවශ්‍යයි. ඒක ඔබ දන්න. සුවිසුද්ධං අවශ්‍ය කෙනා දන්න දැන් මට කෙලෙස් එන්නේ නැහැ ලෝකේ. මොකක්ද දැක්කත් ඇහැට රූප පෙනුනට කෙලෙස් එන්නේ නැහැ. එයා දන්නවා. එන බව ඔබ දන්නවා. සමහරට ඔබ ආවට පේන්නේ නැතුව ඇති. දන්නේ නැතුව ඇති. දැනගත්තත් ඉතින් මොකෝ කියන්නේ කාටවත්. දැන් ඔබ දන්නවා කෙලෙස් එනවා නම් එන බව දන්නවා. එතකොට දන්නවා තාමන් සුද්ධ නැහැ කියලා. නසුවිසුද්ධං අවශ්‍යයි. කෙලෙස් එන්නේ නැහැ. අනේ දැන් මං සුද්ධයි කියලා දන්නවා. වෙනද එකනා දැක්කහම මට පේනව විතර නෙවෙයි මම විඳිනවා විපාකයක් ඒක මට විපාක සිතක්. දැන් ඒ කෙනා දැක්කට හතුර කියලා පේන්නේ නැහැ. මට පේන්නේ අසරූප කියලා. මම දැන් මිදිලා. මිදුණු තැනක මම එක් ඉන්නවා. මම කියන්නේ ඔය සක්කාය දිට්ඨි උපාදානස්කන්ධ සක්කාය දිට්ඨිනේ මම කියන්නේ ඔබට මේ දේශනේ හඳුන්වන්න කියන වචනේ මම. ඔය මම නෙවෙයි නිවන් දකිද්දී අයින් වෙන්නේ. උපාදානස්කන්ධයට අයිතිය සක්කාය දිට්ඨිය කියන්නේ. උපාදානස්කන්ධය ඇසුරට සක්කාය දිට්ඨිය කියන්නේ අවිද්‍යාවෙන් ඇසුරු කිරීම. උපාදානස්කන්ධය දකින්නකොට මේක සංස්කාරයක් උපාදානස්කන්ධය මේ දුක කියලා දකින්නකොට මොකද්ද වෙන්නේ? කෙනෙක් නිවෙනවද? උපන් ධර්මතාව නිරුද්ධ වෙනවද? උපන් ධර්මතාව නිරුද්ධ වෙනවා. මොකක් මුල් කරද? ඥානය මුල් කොට. ඥානං චපන්න මේ දස්සනං උදපාදී. ඥාන දර්ශනේ මුල් කොට. එතකොට මොනවද ඉතුරුනේ? ධම්මානු ධම්ම පටිපන්න. සෝවාන් වෙච්ච කෙනාගේ ලක්ෂණ. ලස්සන ධහමනේ. කොහෙන් ආවත් එක තැනට. සුලිය කොහෙන් කැරකුණත් කැරගෙන න්‍යෂ්ටි එක තැනක තියෙන්නේ. කොහෙට දැම්මත් ඇටිලෙන්නේ උතෙන්ද මොන පදෙන් ගත්තත් දහම එක තැනකින් ඉවර වෙන්න ඕන. දහම නම් කියන්නේ. ශ්‍රද්ධාවෙන් පටන් ගත්තත්, වීරයෙන් පටන් ගත්තත්, සීලෙන් පටන් ගත්තත්, සමාධියෙන් පටන් ගත්තත් ඉවර වෙන්න ඕන නිරෝධේ. දැන් හරි. මම හිතනවා දැන් තේරුණා. මෙයාට බැරි නෑ. මෙයා බොහොම දක්ෂයි. මෙයා දැන් දහම අහලා ඇත්තම වීර හිතේ තියෙන ඔබේ මන් දන්නවා. ඔබගේ කාගෙත් තියෙනවා. ඒ කියන්නේ ඉන්නේ කාගෙන. හැමෝටම වෙන්න බෑ. මේ වීර තියෙන නිසා කාගෙන එනවා. ප්‍රශ්න ඇති ගෙවල් වල අනන්ත ඇති ගෙවල් දාලා එන්නේ ඒකනේ එන්න පුළුවන් එන්නේ. වීර තියෙන නිසා සතුටු වෙන්න. බුද්ධ පරම්පරාවක ලක්ෂණය ඕක. තේරුණා නේද? ගෙවල් දාලා ඇවිල්ලා දහමහන් බුද්ධ චරිත කියවලා බලන්න එහෙම කී දහක් හිටියද කියලා. ගෙදරට හොරා ඇවිල්ලා දහමහන් හිටියා. අම්මා යන්න එපයි කියද්දි කරිදුමානේ පැනලා යනවා. සරිත් තාමගේ බාලසොයුරා. දෝලාවේ යද්දි යන්න පොඩ්ඩක් මට චුට්ටක් කැලේට පොඩ්ඩක් ගිහිල්ලා එන්න පොඩි අවසරයක් දෙන්න කිව්වා. කුමාරයානේ පොඩි. අවසර දුන්න ගාඩ් එකේ තියන්නේ නැහැ නේ බෙන්නේ. පැනලා දීවා. මේගොල්ලන් එනකන් ඉන්න දෝලාව තියා. ඒ ඔයාලා ඉවරයි. දෝලාව තියන දුවන්නත් බෑනේ. දෝලාව වගවන යනවා. මොනවා කියන්නේ කරිදිවාණී හාමුදුරුවෝ කියපු හැටි. හොයන් ගේන කෙනා ඕනමගේ දෙයක් දාලා යන්න පසුබට වෙන්නේ නැහැ. රට්ටපාල කුමාරයා. අම්මා තාත්තා ඉස්සර උපවාස කරලා ගියේ. අපිත් එහෙමයි. මේ කියන මාත් එහෙමයි. ලෝකේ මොන නීති අනපනක් තිබුණා නිවන කරා යන්නේ ඒවා දාලා. කියන්න බෑ ඒක නිසා පස්සේ කලක කියන්න. නේද මම කවුද කියන්නේ. යුතුයකම් අරවම මොන යුතුයකම්ද? යුතුයකම් පුරාමදිය කල්ප ගාන. කෝ කරපුවා ප්‍රතිඵල. දැන් මේ ලැබෙන දේ ප්‍රතිඵල කරපු යුතුයකම් වල. මෙච්චර වියදම් කියලා ගණන් බලනවා ඇති. ඇයි අයවැයක් හදනවනේ ඔයගොල්ලෝ? මෙච්චර ආදායම මෙච්චර කියනෝනේ නිකන් ඔය ධනාත්මක මහත්තුරු කියන්නේ හදලා බලන්න කියලා ආදායම මෙච්චරයි වියදම් මෙච්චරයි. ඔන්න ඉතින් බැලුවම මෙච්චර වියදම් මට අයියෝ අයි. දැන් ඔබ ධනාත්මක දේ කියපු හැටියට මූණ ඍණාත්මකයි. අවසාන අවුරුද්ද අන්තිමට එනවා මම ලක්ෂ මෙච්චර එකතු කරා මේ ටික වියදම්. චික් අපරාධේ. මං කරපු දේකුත් නෑ කරගත්ත දේකුත් නෑ. දැන් සහනයක් තියනවද?
අපි යුතුයකම් කල්ප ගණන් මේ ලෝකෙට කරා. ඔබ කරා. දැනුත් කරනවා යුතුයකම්. කවදාවත් සැනසෙල්ලක් ලැබෙනවද කරා කියලා හොඳක් අහන්න පුළුවන්. කිව්වට තරහ වෙනවා මෙතන හැම එකක જાතිය ඇති. මේ ඉතින් අහන්න හම්බෙන. ඇහුව වැඩක් තියෙන නිවන් දකින්නවද? හොඳ ඇහුවා. හරි ෂෝක් නිවන් දැක්කද? කාම එකතු වුණාද? අනේ තව මට ඒ වගේ අහන්න ලැබෙනවා නම් හොඳයි කියලා ආයි භවයට කැමති වුණා. එයාලගේ පස්සෙන් ඉපදිලා යන්න. ඊළඟ ආත්මෙත් ඉතින් බලාපොරොත්තු වෙයි කට්ටිය දෙන්න එපා අපි වහලා වගේ සේවය කරමු. මේ ආත්මේ අනේ කියන්න බෑ. එන ආත්මෙ ඔබ ගත්තොත් කී දෙනෙක් තරහ වෙයිද දන්නේ මෙතන. ඒක නිසා මම ඒක එහෙම යන්න. මේ සංසාරේ ඒ තරම් බිය කරුයි. ඔබ මැරෙන අපි 10 දෙනෙක් මැරෙන එක සැරේට. ඔබට හිතෙනවා මම වගේ අරයත් මැරෙයි කියලා හිතනවද ඔබ මැරෙන එකේ වේදනාව විතරද හිතෙන්නේ? හොඳයි කටු 10ක් ඇනෙනව 10 දෙනෙක් මැරෙන කෙන පැත්තකට දාව මැරෙන්නේ නැහනේ පේන්නේ නැහැ ඒක නිසා. කටු 10ක් ඇන ගන්න. හොඳ බෙලි කටු 10ක් අරගෙන යටපතුල් වල හොඳට ඇන ගන්න. අරයාගේ වේදනාව ගැන හිතනවද ඔබේ වේදනාව ගැන හිතනවද? අරයාගේ වේදනාව ගැන හිතන තප්පරයක්වත් හිතේ ඉඳ තියනවද? නැහැ. ඉතින් මැරෙන එක ගැන මොන කතාවද? පැහැදිලි? මෙයාට කාලා ඕක්කාරයට එනවා අනික් කෙනාටත් ඕක්කාරයට එනවා. අනුන් ගැන හිතන්න වෙලාවක් තියෙනවද ඕක්කාරයට එද්දී? ඉතින් නිවෙන මැරෙන වෙලාවට කොහොමද මොනවක් ගැන හිතන්න වෙලාවක් එන්නේ? දැන් තේරෙනවයි? තනිවයි කියලා මම මේ සින්දු කියනවා නෙවෙයි මේ ඒවන මහා සින්දු කියන්නේ වනචර වැඩක්. මම කොහොමද කියන්නේ? කවදාවත් කියන්නේ නැහැ. බුදුන් වහන්සේ දේශනා කළේ නර්තනය ගීතය තියෙන තැන මන් දන්නවා. මේක කියන්නේ අහන නිසා කට්ටිය. එහෙම නිසා ඔබ තනියෙන් නෙවෙයි උපන්නේ. ඔබ හොඳට මත මහා කෙලස් කඳක් එක්ක උපන්නේ. කෙනෙක් උපන්න නෙවෙයි විඥානේ පහළ වුණේ. තනිවයි උපන්නේ කියන්නේ කොහොමද? මේ ලෝකෙට ඇවිල්ලා අනුන්ගේ දේවල් ටිකක් මගේ කරන් ඉන්න දා. මම මේ ඉස්සර දේශනෙක උත්තරේ දුන්නා. ආයි මම ඒක කියන්නේ නැහැ. හැබැයි අපිට මතකවත් නැහැ. මුල මතකද? ඇහුවොත් නැහැ. දන්නේ නැහැ. මුල ගැන දන්නෙත් නැහැ. නොදන්න කෙනා. බුද්ධ වචනේ ඇහුවනම් අර දෙවියෙක් අහපු ප්‍රශ්නට ලස්සනට උත්තර දෙනවා. මව් කුසට ආපු හැටි කියන මොනවද ආ විඥානේ පෙර විඥානේ මෙහෙට ආවා. ගන්ධබ්බ කලල රූප වශයෙන් ආවා. ඇවිල්ලා මේ කුසේ තැන්පත් වුණා. ඊට පස්සේ එතන ආහාර ගන්න ශක්තිය හැදිලා ආහාර ගත්තා ඕජාව හැදුණා ඊළඟට. ඕජාවත් එක්ක නහර හැදුණා ඊළඟට මස් ධාතුව ඊළඟට පේශි ධාතුව. ඊළඟට චර්ම පිච්චද ඊළඟට අස්ථි නිය කෙස් පිළිවෙලට හැදෙන හැටි බුදුහාමුදුරු දේශනා කරා. දැන් කාගේ වයින්ද හැදුනේ? මම ගෙනාවද ගියාත් මෙන්න මෙහාට මොකද? මම ගෙනාව කර්මයට අනුව හැදෙනවා. අන්න මතක තියන්න. කර්ම නිමිත්තට. මෙතනින් එහා කියන්නේ කියත් ඔබට ප්‍රශ්න තිබුණොත් ඔබේ හිතරි දෙයද දන්නේ නැහැ. හැබැයි නොකියත් බෑ. නොකියව කොහොමද අහන්නේ? ඒ නිසා කියන්න මේන කෙනා මරණාසන්න වෙලාවෙ මැරෙනකොට මතක් වෙලා තිබුණේ අකුසල් සිත් එන්නේ මැරෙන වෙලාවට. ගොඩාක් අකුසල් සිත් එනවා. කරමු වව් විතරයි මතක් වෙන්නේ. මතක් වුණා සතිකුගේ අතක් කඩපු එකක්. මේ ආත්ම අත වැඩ කරන්නේ නැතුව උපදින්නේ. අතට අපි කියන්නේ පොලියෝ කියලා නමක් තියලා තියෙනවා. අත වැඩ කරන්නේ නැහැ. අත් දෙක කඩලා තිනවා අත් දෙකම වැඩ කරන්නේ නැහැ. අත් දෙක කකුල් දෙක ගැඩුවා කුට්ටියක් විපදිනවා අත් දෙක කකුල් දෙක අක්‍රියයි. සමා වෙන්න කිව්වට. කර්මයේ විස්තර කරන්න හොඳ නැහැ හිතේ දෙන නිසා. ඉන් එහා කියන්නේ. ඒ ගානට අපි සම්බන්ධ කර්ම කරලා තියෙන නිසා අපිටත් එහෙම එකක් ලැබෙන බව මතක තියාගන්න සමා වෙන්න. සංසාරේ කොහෙද හොඳ? කම්ම බන්දු කම්ම පටිසරණ යම් කම්මං කරිස්සාමි කල්යාණං අපාපකං චක්‍රවර්ති සිංහනාදී බුදුන් වහන්සේගේ අපිට නොපෙනෙන මහා ඥාන දර්ශනයක් අපිට දුන්නා. අපිට නොපෙනුනාට අපි බොරු කියන්නේ මොන තරම් පෞකාර කතාවක්ද මේ කොච්චර ඇත්තක්ද? කොච්චර ජීවමාන සත්‍යක්ද? ඔබට වෙන මොකුත් ඕනේ නැහැ. ඔබ දැන් ඔය hina මූණ අඳුරු වෙන්න හතුරෙන් මතක් වුණා නම් ඇති. ඒක තමයි බීජ නියාමයේ වශයෙන් එන්නේ, බීජ වශයෙන් එන්නේ, කම්ම නිමිත්ත වශයෙන් හිතට එන්නේ. අපෝ ඕක තමයි පැලවෙන්නේ. ඔක උපමාතික චිත්තය. කොහෙන් ආවද ඔබ දන්නේ නැහැ. ඔබට උපමාතිකයි. දැන් ඔබ කවුද? කොහොර hina මූණ? කො hina විහිටි කෙනා? එයා මැරුණා. කවුද උපන්නේ? මැරුණා නම් කෙනෙක් උපදිනවා. අන්න උපදුනා යකෙක්. උපදින්න උදව් උනේ මොකද්ද? තමන්ම දරාගෙන හිටපු සංකල්ප. දැන් තේරෙනවයි.
කෙනෙකුගේ හඬක් ඇහුණා හිනාවෙන් මේ අපි හොඳ සතුටින් හිනාවෙ ඉන්නවා. සම්මත ලෝකේ සතුටු කියලා දේවල් ඇතිනේ. ඇති තියෙනවා. නැත්නම් නෑ ටිකකට අනිත්‍ය වෙන දේවල් තියෙනවා. ඉතින් හි ගගා හිනාවෙ හිටියා. හි ගගා ඉන්නකොට එළියෙන් ඇහුණ කටහඬක්. එනකොට මගේ හිතේ අන්නර මිනිහා. දැන් කො මගේ මූණ හිනාව. කොහොම සුන්දරත්වය. සියල්ල අනිත්‍ය දේවල් අපි රැස් කරන් හිටියේ. දැක්කද සිතට පුළුවන් ඔක්කොම විනාශ කළා දාන්න. දැන් ඔබට මතක තියන්න සිතට ඔබ විනාශ කරන්න නොදෙන දෙයක් බුදුන් වහන්සේ දුන්නා. අජිනාමර භාවය දුන්නා. මේක සංස්කාරයක් කියලා හිතනකොටම ඔබ වෙනස් වෙන එක නවතිනවා. ඔබ වෙනස් නොවන කෙනෙක් න කම්පතින චලතින වේදිතින බයති කියන தත්ත්වයටපත් වුණා. වෙනස් නොවන කෙනෙක් වුණා. චලනය නොවන කෙනෙක් වුණා. ගැහෙන්නේ නැති කෙනෙක් වුණා. බය නැති කෙනෙක්. ඒ බුදුන් වහන්සේට මෙහෙම මල් පොඩ්ඩක් පූජා කළා මදි. ඔය සත්‍ය මට කිව් මට දේශනා කර ඒ බුදුන් වහන්සේට මේ මල් සොච්චම පූජා කළා මදි. ඒක මන් දන්නවා. රත්තරණි චෛත්‍ය හදලා මදි. රත්තරන් වැටවල් හදලා මදි. උන්වහන්සේට පාපියුමට මොනතරම් පාපිස්මක් වුණත් මදි. උන්වහන්සේ සරණ යන එක සත්‍යමය අවබෝධ කරන් දහම භාවිතා කරන එක තුල උන්වහන්සේගේ දහම පවතින අපේ කොටස අපි ඉෂ්ට කරන එක. ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය බුද්ධම් පූජේමි බුදුහාමුදුර කරන ඉහළ පූජා ප්‍රතිපදාවේ ජීවත් වෙන එකමයි මාර්ගය භාවිතා කරන එකමයි. ඒක තමයි සම්පූර්ණ අසම්පූර්ණ ලෝකෙට දෙන සම්පූර්ණ පූජාව. බුදුන් වහන්සේ වෙනුවෙන් දෙන අසම්පූර්ණ ලෝකයා විසින් සම්පූර්ණ කරගෙන පුදන බුදුන් වහන්සේ කරන උත්තරීතර පූජාව ඉමාය ධම්මානු ධම්ම පටිපත්තිය. ඔබ මේ යන්නේ පූජාව පවත්වන්න මාර්ගය අහගන්න පිරිස. මං හිතන්නේ දැන් නම් තේරෙන්නේ නැති. ඔබට රාග දේශ මොහ පහ කරන්න කිව්වේ රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය නිබ්බාණං. එහෙනම් රාග දේශ මොහ නැතින නිවන නම් රාග දේශ මොහ සංකල්පය සමග පහළ වෙනව නම් සංකල්පය ඇසුර වෙන්නේ අවිද්‍යාව නිසා නම් නොදන්න කම නිසා නම් සංකල්පයට සංකල්පයක් කිව් ගමන් සංකල්පේ ඇසුර නවතිනව නම් රාග දේශ මොහ සිඳෙනවා. සිඳෙන තැනට කිව්වේ රාගක්ෂය, දේශක්ෂය, මොහක්ෂය නිබ්බාණං නිවනටපත් වෙනවා. මේක ස්ථිර උතන අමෘත මහ නිවන. ස්ථිර වෙමින් යන තැන සෝවාන් සකෘදාගාමි අනාගාමි සතර මගේ සතර ඵලයේ ඉවිස්තීර වුණු තැන. ඔබට මේ අය නම කියයි සම්මතය හඳුනන්න ඕන උනාට. හැබැයි ඔබ දන්නවා මේ නම කියන්නේ මගේ මනෝවිඤ්ඤාණය කියලා. ඔබ ඉස්සරහින් ඉන්න කවුරු හරි අපි යන මාකරේ නමක් කියමු. කොහේ මිනිහෙකුගේ නමක් කියන්නද? මෙතන නැති කෙනෙක් කියන්න. නේද? කියන්න බෑ කවුරු හරි ඇති මෙතන ඉඳින් නේද? කවුරු හරි නමක් හිතාගන්න. දැන් ඔබට කෙනෙක් පේනකොට නමක් එනවා. නම කියන්නේ මොකද්ද? ඔබ මතක තියාගන්න ඔබේ මනස බව. ඔබ මනස කියලා දැක්කොත් සියල්ලකින් මිදෙනවා. ඔහොම මිදෙනකොට ඔබට සැහැල්ලුව සතුටේ ඒවත් අතහැරි දවසට සංසාර කතර ඉවරයි. අපි එතෙන් දෙනකන් ඊළඟ දේශනයක කතා කරමු. දැන් මං සෝවාන් මාර්ගයට එන උත්තරීතර දහම් කරුණු ටික කතා කරලා සැකෙමි. ඔබට කෙනෙක් දකිනකොට ද්වේෂයක් රාගයක් පහළ වෙනවා නම් එතන තියෙන සංකල්පයක් පහළ වුණා කියලා දකිනවා නම් අන්න එතනින් කෙලෙස් ටික හොසි වෙනවා. ඒක සංස්කාර ධර්මයක්. මේ දුක පහළ වුණා කියලා පේනොන්නේ අවබෝධ වෙන්නේ චතුරාර්ය සත්‍ය. මේ පහළුනේ දුක ජාති ජරා ව්‍යාධි මරණ දුක මේ පහළුනේ නැවත උපදින හේතු පහළුනේ කියලා ඔබට ඥාණය පහළ වෙනවා නම් ඔබ බුදුහාමුදුරුවෝ ඇසුරු කරන්න එතන. ඔබ විඥාණයෙන් මිදුණා. විඥාන නිරෝධා නාම රූප නිරෝධා. විඥාණයෙන් නිරුද්ධ වෙනෝ කියන නාම රූප නිරුද්ධ වෙලා නාම රූප නිරුද්ධ වෙනකොට ඉතින් එතනින් එහා සලආයතන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ජරා මරණ කියන 11 ආකාරයේ පටිච්චසමුප්පාදේ ඔක්කොම ඉවරයි. 12 ආකාරම හොසි. ඔබ ඒ ඔක්කොම හොසි කරලා පියවර එක එක හොසි කරා. දැන් නාම රූප එපා. තපටි සලආයතන එපා. එහෙම කරන්නේ ඔබ ඇත්ත මේ සත්‍ය ඥානෙ පහළ වෙනවට 12ම ඉවරයි. අනේ අවිද්‍යා නිරෝධ සංකාර නිරෝධ මේ බුදුහාමුදුරු අනේ සම්බුද්ධත්වයට පත් වුණු හැටි. දැන් හරිනේ. ඔක්කොම බුද්ධ හම්බුණා. දැන් සතුටුද? සතුටු වෙන්න. hina වෙන්න දැන්. බුදුහාමුදුරු සරණ ගියා. ඔබට පුළුවන් බය වෙන්න එපා ඔබට යන්න. බුදුහාමුදුරු සරණ යන්න. ඔබ හැබැයි අද ඉඳලා ඍජු වෙන්න. මොකකටද? මීටර් 100 දුවන්න නෙවෙයි ඍජු වෙන්න කිව්වේ. විටමින් කාලා පාරේ දුවන්න හයිය ගන්න නෙවෙයි කිව්වේ. ඍජු වෙන්න කිව්වේ. ඔබේ ප්‍රතිපදාවේ පිහිටන්න. මේ සංස්කාර ධර්මයක් කියලා දකින්න. මේ තමයි මගේ කෙලෙස් ටික ක්ලේශ මාර්ග කියන සංකල්ප කියලා දකින්න. අන්න ඒකටයි උජුපටිපන්න කිව්වේ. එතනයි ඥායපටිපන්න සාමීචි අන්නේ අසුරයි ඔබට පවත්වන්න කිව්වේ. වෙන සාමීචියක් සතුටු සාමීචියක් මේ ලෝකේ නෑ. මේ ලෝකය
ලෝක නිරෝධය කියන්නේ නම් ලෝකේ දකින්න එකමයි. උපාදාන ස්කන්ධ නිරෝධයමයි. මම විශ්වාස කරනවා මේ පින්වත් පිරිසට සහ තුන් ලෝකේ ධර්ම පිපාසෙන් පෙරෙන දිව්‍ය බ්‍රහ්මා කියන අසුරාදී പ്രേත ආදී සියලු උත්තමයන්ට ඔබට මනුස්ස ලෝකෙටත් මේ ධම්මස පහළ වෙයි කියලා. ප්‍රාර්ථනා කරනවා ලෞතර සම්මා සම්බුදු පියාණන් වහන්සේ අපි හැම දෙනාගේම මෙල්ලුවේ චරත බික්ක ਵਿਚාරිකන් දහම කියන්න වචනයක් ගන්න. ඔය කියන නොතේරෙන ගොම් වචන අයින් කරන්න මෝර්නින් ඊවිනිං ආෆ්ටර්නූන් ඔය තක්කඩි වචන දැන්වත් නවත්තලා බුදු සරණයි කියන්න පටන් ගන්න. බය නැතුව කියන්න ඔබේ බුදුහාමුදුරුවෝ ගැන. ඔබ නීච මිනිහෙක් වෙන්න එපා. ඔබට අනිත් මිනිහා මෝර්නින් කියද්දී ඔබ කියන්නේ බුදු සරණයි කියලා. මොකද බය වෙන්නේ? මෝර්නින් හම්බෙලා තියෙනම් කියන්න. මෝර්නින් කැලලා කවදා හරි අඟලක් හරි ගේන්න පුළුවන් නම් ආත් කියන මෝර්නින් කියලා. හැබැයි බුදු සරණයි කියන ඔබේ මල් පිපෙනව මූණේ. මෝර්නින් කියනකොට බය වෙනවා. අය ඇඩ්වාන්ස් පිස්සොන්ට බය වෙන්න එපා. පිස්සො ඉස්සරහ නිවට වෙන්න එපා. අද ඉඳලවත් පටන් ගන්න නැත්තේ බුදුහාමුදුරුවෝ සරණයි. සිචු වෙන්න බුදුන් වහන්සේ ලෝකේ බැබලු නිසා 5000ක් ආයි තියෙන බුදුන් වහන්සේ ජීවේ තියෙන 5000ක් දහම තියෙනවා. දැන් මතු එළිවරයි. දැන් ඔබ දහම හොයන කෙනාට විතරයි මතු වෙන්නේ. හොයන්න නැති මිනිහ මේක වැඩක් නැහැ නේද? ජේතවනාරාම එහා පැත්තේ හිටි මිනිහට වැඩක් වුණේ නැහැ. චුන්ද කර්මාරාමයට වැඩක් වුණේ නැහැ. දේවදත්තට වැඩක් වුණාද මේක? චින්චමානකට මාගන්දිය බුදුහාමුදුරුවෝ දැක්කනේ. දැක්ක නිවන් දැක්කද? කොසල්ට වැඩක් වුණාද? අජාසත්තට වැඩක් වුණාද? වැඩක් නැහැ. නේද? චබ්බන්තියලට සාතියලට වැඩක් වුණාද? වැඩක් වුණේ නැහැ. වැඩක් වුණොයි වැඩ ගත්තා. හොද්දට කියන්න දේවල් තියෙනවා. මම මේ ගානේ නවත්තන්නේ උද සෝවාන් මාර්ගයද ඔබට තේරෙන්නේ නැති කියලා හිතලා. මම ප්‍රාර්ථනා කරන එකම ප්‍රාර්ථනාව සංසාර කතරෙන් එතර වෙන්න මේ උත්තම සත්‍යය. මේ මොහොතේ පටන් ඔබ තුල ජීවයේ වශයෙන් නැවත පහළ වෙලා ඒ පහළ වෙන දහම් කරුණට අනුව පහළ වූ කෙලෙස් ධර්මයන් විග්‍රහ කරන ඥාණය ඔබ තුල ජීවමාන වෙලා සංසාර කතරෙන් එතර වෙන්න මේ පින ඔබ හැම දිනකට හේතු වාසනාව වේවා. අපට මේ උතුම් සද්ධර්මයේ දේශනා කරන්නට සංසාරේ පුරා මහා පාරමිතාවක් පුරමින් සාර අසංකේය කල්පලක්ෂය සම්මා සම්බුදු පියාණන් වහන්සේලා 25 නමක් යටතේ අනියති විවරණේදී 11,20,000ක් යටතේ බුදුන් වහන්සේ යටතේ අප මහා තථාගතයන් වහන්සේ අනන්ත දුක්ඛින්දා ඒ අපි දුකෙන් ගලවන්න උන්වහන්සේ දුක්ඛින්දේ තනි පද හතරක් අහද්දි නිවන් දකින්න ශක්තිය තිබුණු සුමේද මහා මහෞත්තමයන් වහන්සේ දා මඩවලක දිගා වෙලා ඒ නිවන් දකින්න බලය අතෑරලා අපිව සසරෙන් ගලවන්න ඕන නිසා සම්බුද්ධත්ව ප්‍රාර්ථනා කරා. එදාගත්ත නියති විවරණයෙන් පසු අද වෙනකම් සාර අසංකේය කල්පලක්ෂය තුල සම්බුදුන් වහන්සේලා 25 නමක් විතර යටතේ ඇවිල්ලා සිද්ධාර්ථ නමින් මේ ලෝකෙ ඉපදිලා ශක්තිති රජෙකුට ලබන සම්පatti ලැබිලා ඒව අතහැරලා කැලේ ගල් වෙනකට වෙලා 6 අවුරුද්දක් මහා කැපකිරීමක් කරලා අතික අමාරු දෙයක් අපිට පැයක් වාඩි ඉන්න බෑ. ඔබ දන්නා ඔබට වැරෝ ඇති පුළුවන් ඇත්තෝ ඇති. උන්වහන්සේ කොහොම හිටියද අවුරුදු 6ක් ගල් පොත්තක් උඩ අවසානයේ වජ්‍රාසනයේ මත බුද්ධත්වයටපත් වෙලා අපිව සසරෙන් ගලවන්න ආවා. ඒ මහා කැපකිරීම කර තිලෝගුරු සම්මා සම්බුදු පියාණන් වහන්සේ ප්‍රමුඛ මෙතෙක් 15 සීලම තිලෝගුරු බුදු පියාණන් වහන්සේලාට ධර්ම සාකච්ඡා කොට මම රැස් කළ මහා පිනත් ධර්ම ශ්‍රවණය කර ඔබ රැස් කළ පිනත් උන්වහන්සේලාට උත්තම පූජාවක් වේවා. ඒ වගේම උත්තම සම්බුද්ධත්වයේ පතාගෙන නිවන් පතාගෙන පින්දහම් කරන සීලම දිවරාජ මහෞත්තමයන්ට දෙවි දේවතාවුන් උතුමන්ට බ්‍රහ්මතුමන්ට නාගලෝකයට බහිර දේවතාවුන් වහන්සේට වෘක්ෂ දෙවියන්ට බුම්මාණු දෙවියන්ට සතරවරම් මහා දිවරාජෝත්තමයන් වහන්සේලාට මෑණි දිවරාජෝත්තමයන් වහන්සේලා ඇතුළු සීල දේව සභාවලට බ්‍රහ්ම ලෝකවල පතරනා සම්බෝධිකින් නිර්වාණ සුවයෙන් සැනසෙන්න මේ සියලු පින් හේතු වාසනා වේවා. ඒ වගේම ධම්මස පහළ වූ සීල දෙවියන්ට ධම්මස පහළ වීම පිණිස මේ පින හේතු වාසනා වේවා. අපිට සංසාරේ පුරා මෞදමෝපිය වෙලා සහෝදර සහෝදරියන් වෙලා සේවය කරලා මියගොස් සංසාරයට වැටිලා පින් බලාපොරොත්තු සසරෙන් ගැලවෙන්න වෙරවිලි දරන හැම දිනාට මේ ධර්ම ශ්‍රවණය වුන් ශ්‍රවණය කළ දහමක් වෙත්තා. මේ කළ පින වුන් කළ පිනක් වෙත්තා. ඔවුන්ගේ සීල පෙරපින් මතුවෙන්න මේ පුණ්‍ය ශක්තිය හේතු වෙලා ධම්මස පහළ වෙලා සසර දුකින් අත මිදෙන්න අප නමින් මේගේ හැම දිනාට තුන් ලෝකෙට මේ පින අනුමෝදන් වේවා. අවසාන වශයෙන් අප හැම දිනාටත් තුන් ලෝකෙටමත් සංසාර දුකෙන් අත මිදීම පිණිස අජරාමර නිවන් සුව පිණිස මේ පින හේතු වේවා වාසනාව වේවා. කායේන වාච
වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කම්මේ බන්තේ පුරිපඤ්ඤය තථාගත කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කම්මේ ධම්ම සම්දෙට්ඨික අකාලික කායේන වාචා චිත්තේන පමාදේන මයා ගතං අච්ඡයං කම්මේ සංඝ සුපටිපන්න අනුත්තර